මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාට සංසාරික විමුක්තිය සාක්ෂාත් කරගන්නටත් කියන කලන අදහස් නිසා මේ දේශනාව ඊ타ත්ම ඕනෑකමින් ඊ타ත්ම හොඳින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මේ දේශනාව තුලින් විශේෂයෙන්ම ථේරවාදී බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද? ඒ වගේම දුක් සහගත සසරෙන් එතර වීම සඳහා අපි හැමදෙනාම කටයුතු වැඩපිළිවෙල කුමක්ද කියන කාරණාව මම අද දවසේදී පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා මේ දේශනාව නොයෙක් විදිහට සිත් උපද්දමින් බහැරට යොමු වුණොත් තේරුම් ගන්නට පහසු වෙන එකක් නෑ. ඊ타මත්ම වමනාවෙන් ඕනෑකම මේ දේශනාව ශ්‍රවණය කළොත් තම තමන්ටත් මේ ලැබපු මනුෂ්‍ය ජීවිත හිස් නොවන මේ දුක්සහගත සසරෙන් එතර වීමට උපකාර වෙන වටිනා ධර්මඥානයක් පහළ කර ගන්නවා වගේම අපි හැමදෙනාගේම බලාපොරොත්තු වුණා, අපි හැමදෙනාගේම කලනකමක් වුණා, අපි එකට කටයුතු කළා ජීවත්ව ඉඳලා මිය පරලෝකීය අපගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට ඒ සත්ක්‍රියාවත් අපිට සිද්ධ කරගන්න ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. පින්වත්නි, මේ ටික මතක් කරන්ට ඉස්සර වෙලා මම පුංචි කතාවක් කෙටියෙන් මතක් කරනවා. එකම එක සිද්ධියක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර, මම මේ කතාව ගොඩාක් කෙටි කරලා මේ අවස්ථාවේදී මතක් කරන්නේ, වැඩ ඉන්න කාලේ එක්තරා අයියලා මල්ලා දෙන්නෙක් හිටියා, තිස්ස සහ තිස්සගේ මල්ලි කියලා. ඉතින් මේ දෙන්න පුංචි කාලෙම තමයි දෙමව්පියෝ කලුරිය කළේ. ඊට පස්සේ ඒ දෙමව්පියන්ගෙන් කෙරෙන්න තියෙන යුතුයකම් කොටසත් ඒ අයියා තිස්සාතින් තමයි කළේ. මල්ලිව ලොකු මහත් කළා හදලා වැඩි වියපත් වුණාට පස්සේ අවාහ විවාහ කළා දුන්නා. ඉතින් මල්ලි ගැන හොයලා බලලා වෙහෙස වෙලා කටයුතු කළ නිසා තිස්ස තමන් ගැන හිතුවෙත් නැහැ. ඉතින් මේ විදිහට කාලය ගෙවිලා යනවා. ඒ කාලෙදී බොහෝ සෙයින් පිරිස් සවැත් නුවර ජේතවනාරාමයට නිතරම යනවා මේ තිස්සලගේ ගේ ළඟ. ඒතකොට මේ තිස්ස කල්පනා කරනවා මේ සෙනග බොහෝ සෙයින් මේ ජේතවනාරාම විහාර පැත්තට යනවා. මාත් යන්නට ඕනේ කියලා දවසක් ගියා. ගිහිල්ලා පිරිස කෙළවර ඉන්නකොට තථාගතයන් වහන්සේ එතන පැමිණි පිරිසගේ අදහස් දිහා බලලා ඒක මෙතන කෙරවලක ඉන්න තිස්සවත් නුවණින් දැකලා ධර්ම දේශනා කළා. ඉතින් මේ දේශනාව අවසානයේදී මේ තිස්සට තේරුණා මේ සසර ඇති નિසරු ස්වභාවය, සසර ඇති දුක්සහගත බව, සසර ඇති කෙලවරක් නොපෙනෙන අනවරාග්‍ර වූ බව තේරිලා පිරිස ඔක්කොම යනකන් ඉඳලා කිව්වා, භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් මාව පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මතක් කරනවා, තිස්ස ඔබ පැවිදි කරන්න පුළුවන්. නමුත් ඔබ දැනුම් දීලා එන්න කවුරු හරි ඉන්නවනම් ගිහිල්ලා දැනුම් දීලා එන්න කියලා. එතකොට ඒ වෙලාවේදී ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට එක මල්ලි කෙනෙක් නම් ඉන්නවා. හොඳයි තිස්ස ගිහිල්ලා ඒ මල්ලිව දැනුවත් කරලා එන්න කියලා මතක් කළා. ඒ වෙලාවේදී මේ තිස්ස ගෙදර ගිහිල්ලා ඒ මල්ලිට කියනවා, මල්ලි සසර මම අද ඉගෙනගත්ත දහම් ටික අනුව මම අහගත්ත ඒ තථාගතයන් වහන්සේගේ වචනය අනුව මේ සසර ස්වභාවය හරීම භයංකාරයි, බියජනකයි, ඒ වගේම දුක් සහිතයි. මේ දුක්සහගත සසරෙන් එතර වෙන්න මට මහාන වෙන්න අවසර දෙන්න කියලා. ඉතින් කොහොම හරි මේ අතර මල්ලි එපා කියනවා, මෙයා ඕනේ කියනවා. කොහොම හරි පෙරත්ත කළා මල්ලි අවසර දුන්නා. ඉතින් මේ තිස්ස තෙරුන් වහන්සේ ගිහිල්ලා මහාන වුණා. ඉතින් කාලයක් මහාන වෙලා ජේතවනාරාමේ විහාරේ වැඩ ඉන්නකොට මෙයා දන්න හඳුනන ප්‍රදේශය නිසා බොහෝ සෙයින්ම පිරිස් මේ තිස්ස ස්වාමීන් වහන්සේව ඇවිල්ලා හම්බ වෙනවා, කතා බහ කරනවා. ඉතින් මේ තිස්ස තෙරුන් වහන්සේට මේක කරදරයක්. ඊට පස්සේ තථාගතයන් වහන්සේට වන්දනා කළා, කමඨහනකුත් ඉල්ලගෙන කිසිම කෙනෙකුට නොකිය පාත්‍ර සිවුරු අරගෙන
යොදුන් ගණනක් ඈත අප්‍රකට ගමකට ගියා. ගිහිල්ලා ඒ ගමේ කැලෑව ආශ්‍රිතව තියෙන ගල් ලෙනක් සුද්ධ පවිත්‍ර කරලා අරගෙන ඒකේ බණ භාවනා කරගෙන වාසය කරනවා පිණ්ඩපාතේ. ඉතින් මේ විදිහට ඉන්නකොට කාලයක් අර තිස්සගේ මල්ලි දැන් ඉව අවහවලා නින්නේ. ඒ මල්ලිගේ බිරිඳ කල්පනා කරනවා අපිට නම් උනේ පුදුම ලාභයක්, අපිට නම් උනේ පුදුම යහපතක් තමයි. මේ තිස්ස මහාන වෙච්ච එකෙන් මේ තිස්සගේ තියෙන සියලුම දේපොළ වස්තුවත් අපිට අයිති වුණා. ඉතින් බැරි වෙලාවත් මේ සිවුරේ කලකිරිලා ආවොත් ආපහු මේව දෙන්න වෙනවා. ඒ හින්දා ආපහු එන්න බැරි වෙන්න මොකක් හරි ක්‍රමයක් කරන්න ඕනේ කියලා ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාට නැත්නම් තිස්ස තෙරුන් වහන්සේගේ මල්ලිටත් හොරෙන් මේ බිරිඳ මොකද කරන්නේ හොරු කණ්ඩායමක් ගෙනල්ලා ඒ අයට අල්ලසක් දීලා කියනවා නුඹලා අහවල් ගමේ මෙන්න මේ වගේ ගල් වෙනක ඉන්නවා හාමුදුරු නම. ඒ හාමුදුරුව මරන්න ඕනේ. මරලා ආවහම මම විශාල මුදලක් දෙනවා. මේ දැන් ඒකට අත්තිකාරමක් වශයෙන් කියලා පොඩි ප්‍රමාණයක් දීලා මේ හොරුන්ට අර තිස්ස තෙරුන් වහන්සේ මරන්ට කියලා බාර දුන්නා. ඊට පස්සේ මේ හොරු කට්ටියත් ඒ ධන ලෝභයෙන් ඒ ඈත පිටිසර ගමට ගිහිල්ලා ගම හොයාගෙන මේ තිස්ස තෙරුන් වහන්සේව මරන්ට කියලා ගියා. අනේ යනකොටත් තිස්ස තෙරුන් වහන්සේ සක්මන් මළුවේ සක්මන් භාවනාවේ යෙදিলা ඉන්නවා. එතකොට මේ තෙරුන් වහන්සේව හොරු ටික වට කරගත්තා. එතකොට තෙරුන් වහන්සේ අහනවා ඇයි උපාසකවරුනි කියලා. අපි ආවේ ඔබ වහන්සේ මරන්න. ඇයි මාව මරන්නේ? මාව මරුවහම ඕගලන්ට ඇති ලාභෙ මොකක්ද? ඔබ වහන්සේව මරුවහම අපිට විශාල ධනයක් ලැබෙනවා. ඒ විශාල ධනයක් ලැබෙන හින්දායි අපි ඔබ වහන්සේව මරන්න හදන්නේ. හොඳයි. මාව මරුවහම ධනයක් ලැබෙනවා නම් මාව මරන්නට මේ නිකන් කිසිම වටිනාකමක් නැති මේ ශරීරය වෙනුවෙන් කෙනෙකුට යමක් ලැබෙනවා නම් ඒක හොඳයි. ඒත් පින්වත මට එකම එක රැයක් විතරක් දෙන්න. අද දවසේ විතරක් මට ජීවිතය දෙන්න. හෙට ඇවිල්ලා ඔයගොල්ලෝ මාව මරන්න කියලා. එතකොට මේ හොරු කියනවා බලන්ට පැවිද්දෙක් වුණත් මේකගේ තියෙන කපටිකම මේකගේ තියෙන සටකම අද දවසේ විතරක් ජීවිතය දෙන්න හෙට ඇවිල්ලා මරන්න කියලා පැනලා යන්නයි මේ හදන්නේ. අපි එක්ක ඒ බොරු හරියන්නේ එහෙම කොහොමද දැම්මම මරන්න ඕනේ මරනවා කියලා ලෑස්ති වෙනකොට ඇවැත්නි මම පැනලා නොවන බවට ඇපයක් වෙන්නම් කිව්වා. ඊට පස්සේ මේ කැලේ කවුද ඔබ වහන්සේට ඇප වෙන්න ඉන්නේ කිව්වා. ඊට පස්සේ තිස්ස තෙරුන් වහන්සේ සක්මනේ එහා කෙරෝලට ගියා. ගිහිල්ලා බිම ඉඳගෙන එතන තිබුණා විශාල කළු ගලක්. ඒ ගල දෑත ඔසවලා අරගෙන තමන්ගේ කකුල් දෙකේ කලවට ගහගෙන කලව දෙකේම ඇට බිඳගත්තා. ඇට බිඳගෙන ඇවැත්නි මම පැනලා නොයන බවට මේ ඇපය ඇද්ද කියලා ඇහුවා. ඒ හොරු පව අතිශය සංවේගයටපත් වුණා. අනේ මේ බඳු උත්මයෙක් නේද අපි මරන්න හදන්නේ කියලා ඒ හොරු පව සංවේගය ඇති කරගෙන වන්දනා කරලා ගියා. ඒ තිස්ස තෙරුන් වහන්සේ මොකද කරන්නේ? ඒ ඇතිවෙච්ච වේදනාව දරාගෙන ඒ වේදනාවම මෙනෙහි කළා භාවනා කළා. පහවදා වෙනකොට උතුම් වූ අරිහත්ත්වයටපත් වෙලා ඒ වගේම දුක් සහගත සසර ගමනත් නිමා කරගත්තා. මම මේ කතාවෙන් පොඩ්ඩක් මතක් කළේ පින්වතුනි ඒ කකුල් දෙකේට අර කළු ගලෙන් ගහලා කකුල කඩා ගන්නකොට ඒ තිස්ස තෙරුන් වහන්සේ දැනගෙන හිටියා සද්ධර්මය අවබෝධ කර නොගෙන මේ දුක්සහගත සසර හිටියොත් කකුල් කැඩෙන වාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. මේ දුක්සහගත සසර ඉන්නකොට විඳින්න වෙන දුක පීඩාව මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ කියන කාරණාව දැනගෙන හිටියා. ඉතින් කකුල් දෙක කඩාගෙන හරි කමක් නැහැ. මේ ලැබුණු බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් අරගෙන සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් සද්ධර්මයේ අවබෝධය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් මේ සසර ගමන මෙපමණකින් අවසන් කියන කාරණාව දැනගෙන හිටියා.
ඒ උත්තමයන්ගේ ජීවිතය තුලින් පස්චිම ජනතාව ඔබටත් මටත් හරි වටිනා කාරණාවක් කියනවා. ඒ තමයි පින්වතුනි මේ උතුම් සද්ධර්මයේ නැත්තම් මේ සසර දුකින් ඈතර වෙන සද්ධර්මයේ කෙරෙහි අපේ ලැබිකම නැත්තම් අපේ ඕනෑකම මොන ආකාරයකට අපි තබාගත යුතුද කියන කාරණාවත් මතක් කරනවා. මේ සසර ස්වභාවය අපිට මතක් කරලා දෙනවා. ඉතින් මේ කාරණාව මුලින් මතක් කළේ ඒබඳු ඉමක් කුණක් පරක් තෙරක් නැති දීර්ඝ සංසාරිකයි අපි ආවේ අපි යන්නේ. ඉතින් තිස්ස තෙරුන් වහන්සේලා වගේ උත්තමයෝ ඒ වගේ අප්‍රතිහත ධෛර්යයකින් සසරෙන් එතර වුණා. පස්චිම ජනතාව ඔබටත් අපටත් පණිවිඩයකුත් දීලා මේ සසරෙන් එතර වෙන්න නම් මෙසේ වූ සද්ධර්මයේ කෙරෙහි කැමැත්තක් ඇති කරගන්නට ඕනේ. සද්ධර්මයේ කෙරෙහි ජීවිත පරිත්‍යාගයෙන් ඊට නැඹුරු වෙලා කටයුතු කරන්නට ඕනේ කියන කාරණාවක් පෙන්නලා. ඉතින් මේ දුක්සහගත සසරෙන් එතර වීමට අවශ්‍ය වටිනා දහම් කරුණු ටිකක් මම මෙතන ඉඳලා පැහැදිලි කරලා දෙන්න හදනවා. මෙන්න මේ ටික බොහෝම උමනාවෙන් මේ ශ්‍රවණය කරන්ට. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියයි. එතකොට මෙතෙන්දි පෙන්නනවා අරියාය ආර්ය වූ නැත්නම් උතුම් වූ නිබ්බේධිකාය සසර කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛක්ඛය ගාමිනියයි මනාව දුක් ගෙවීමට යන උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති ස්කන්ධයන්ගේ උදේවැය දෙක දන්නා නුවණින් යුක්ත වෙනවා කියලා. යුක්ත වෙන්න කියලා. එතකොට මේ බලන්ට මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන නුවණට තියෙන නන් ටික අරියාය. ඒ කියන්නේ ආර්ය වූ උතුම් වූ තමන්ව ඊ타මත් උතුම් ස්වභාවයට පත් කරන නුවණ. ඒ වගේම නිබ්බේධිකාය මේ සසර කලකිරීම පිණිස දුකේ කලකිරීම පිණිස තමන්ව ඇති කරනවා. අපි ජීවත් වෙනකොට අපේ ජීවිතවලට නොයෙක් විදිහේ වෙහෙස දුක පීඩාව ඇති වෙනවා. ඒ වගේම නොයෙක් විදිහේ ඒ දුක්ඛදායක වටපිටාව පරිසරය අපිට පේනවා. අපි සසර දුකයි කියලා කියනවා, ජීවිතේ දුකයි කියලා කියනවා. කිව්වට පින්වතුනි ආපහු අපි මේ ලෝකෙම ඇලෙනවා. ඒ ලෝකෙම බැඳෙනවා. අපි එකෙන් කලකිරලා යන්නේ නැහැ. නමුත් මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව පෙන්නනවා සම්පූර්ණ දුකේ කලකිරීම හදලා දෙනවා. ලෝකේ කලකිරීම නොයැලෙන විදිහේ මනසක් හදලා දෙනවා කියලා. ඊගවට මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාවේ සුවිශේෂී ලක්ෂණයක් තමයි මොකද්ද? සම්මා දුක්ඛක්ඛය ගාමිනිය මනාව දුක් ගෙවීමට පමුණවනවා. මනාව දුක් ගෙවීමට පමුණවනවා. එතකොට ඒ ආර්ය භාවය ඇති කරන සියලු ලෝකයේ සියලු දුකේ කලකිරීම ඇති කරලා දෙන්න, ඒ වගේම සියලු දුක් මනාව ගෙවීමට පමුණවන ඒ ස්කන්ධයන්ගේ උදේවැය බලන්නේ කොහොමද කියන කාරණාව අපි ටිකක් බලමු. ඊට කලින් අපි මේ කාරණාවත් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්නට ඕනේ. පින්වතුනි ස්කන්ධයන්ගේ උදේවැය බලන නුවණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයට අයිති ධර්මතාවයක්. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍ය නැත්තම් දුක් නැති කිරීමට යන ප්‍රතිපදාව යම් කෙනෙක් වඩන ක්‍රමය තමයි මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන එක. එතකොට මේ මම මතක් කළා මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන නුවණ මාර්ග ප්‍රතිපදාවට යයිති. එතකොට මාර්ගය කියන එක ලැබෙන්නේ පින්වතුනි දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිවීම දන්න කෙනෙකුට තමයි දුක නැති වෙන විදිහට මෙහෙම කටයුතු යුතුයි කියන නුවණක් එන්නේ. එහෙනම් මේ මාර්ගයේ වඩන්ට ඉස්සෙල්ලා එයා දුක කියන්නේ මොකක්ද? දුක ඇති වෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද කියලා දැකලා තියෙන්නට ඕනේ, දැනගෙන තියෙන්නට ඕනේ. පින්වතුනි
දුක ඇති වෙන්නේ කොහොමද දුක නැති වෙන්නේ කොහොමද කියන කාරණාව දකින්නට නම් එයා පටිච්ච සමුප්පාද ධර්මය දැකලා තියෙන්නට ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මය සම්මර්ෂණය කරනකොට මේ දුකයි මේ දුක ඇතිවීමයි මේ දුක නැතිවීමයි කියලා චතුරාර්ය සත්‍ය හම්බ වෙනවා. ඊට පස්සේ ඒ දුක්ඛ නිරෝධය දැක්කට පස්සේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ දුක් නැති කිරීම සඳහා මෙන්න මේ දේ කටයුතුයි කියන තැන තමයි මෙන්න මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව අයිති වෙන්නේ. එතකොට මේ ප්‍රඥාවෙන් ඉඳන් ආපහු අපි අනිත් පැත්තට ගියාම අපි දැක්කා මේ මාර්ගයේ වඩන්නේ ඉස්සෙල්ලා එයා දුක ඇතිවීම නැතිවීම දැකලා තියෙන්නට ඕනේ. දුක ඇතිවීම නැතිවීම දකින්නේ පටිච්ච සමුප්පාද ධර්මය මනාව තේරුණු මනාව අවබෝධ වෙච්ච කෙනෙකුටයි කියලා මතක් කළා. මම කෙටියෙන් ඒ පිළිබඳව මතක් කරන ඕනම කෙනෙකුට මේ ටික තේරුම් ගන්න පුළුවන් බය නැතුවම ථේරවාදී බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනය මෙන්න මේකයි කියලා ලෝකේ ඕනම කෙනෙකුට කියන්න බය වෙන්නත් එපා. එපමණකින්ම අපි ඒ දුකෙන් මිදෙනවා ඒ වගේම අනිත් අයට දුකෙන් මිදීමේ ප්‍රතිපදාවක් පනවනවා. හරි. ඒක අපි කැටි කළා මෙන්න මේ විදිහට බලමු මේ පටිච්ච සමුප්පාද ධර්මයේ සම්මර්ෂණය කළාම ඒකේ ප්‍රතිඵලය නැත්නම් ඒකේ අර්ථය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන බවයි කියලා මම මතක් කළානේ. හරි. එතනදී අපි පටිච්ච සමුප්පාද ධර්මයේදී අපේ ජීවිතයෙන් පටන් ගනිමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර අවිද්‍යා කර්ම නැමැති හේතුව නිසා අවිද්‍යාව කර්ම කියන ටික හේතුවක් බීජයක් ඒ හේතුව නිසා හටගත්ත ඵලයක් තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. හරි. ඒ වචන නොතේරෙනවා නම් ඒක වචන ටික අතරින්නකෝ. අපි මෙහෙම ගමුකෝ. පෙර අවිද්‍යා කර්ම කියන හේතු ටිකට ප්‍රතිඵලයක් හැටියට ඇහැ හැදිලා ඇහැට රූප පෙනෙනවා. කන හැදිලා කනට ශබ්ද ඇහෙනවා. නාසය හැදිලා නාසයට ගන්ධ දැනෙනවා. මේ වගේ ආධ්‍යාත්මික ආයතන ටික හැදිලා බාහිර රූප ශබ්ද ගන්ධ කියන අරමුණු ටික පෙනෙනවා කියන තැන හැදුනා. එතකොට අද අපි ජීවත් වෙනවා කියන්නේ රූප පෙනෙනවා ශබ්ද ඇහෙනවා කියන ටිකනේ. එතකොට මේ ඇහැ හැදිලා රූප පෙනෙන කන හැදිලා ශබ්ද ඇහෙන මේ පැවැත්මටනේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ ජීවිතය කියලා කියන්නේ. ඔන්න අපේ අද මේ ජීවිතේ පෙර අවිද්‍යා කර්මයයි කියලා පෙන්වනවා. එහෙම පෙන්වන්නත් හේතුවක් තිබුණා. කෙනෙක් හිතෙන්න පුළුවන් මේක දිගින් දිගටම එන ආත්මයක්. මේක නැති කරන්න පුළුවන්කමක් නැහැ කියලා හිතන්න පුළුවන්. නැත්තම් ඉබේම හටගත් එකක් කියලා හිතන්න පුළුවන්. නැත්තම් යම්කිසි බ්‍රහ්මයෙක් හරි දෙවියෙක් හරි මව්පිය එකක් කියලා හිතන්න පුළුවන් හිතෙන්න පුළුවන්. ඒ හින්දා මේ දුක නැත්තම් මේ ජීවිතය කියන එක කවුරුවත් නැව්වවත් කවුරුවත් හදපු එකක්වත් ඉබේම දිගින් දිගටම ඔහේ එන එකක්වත් නෙමෙයි. මෙතන තියෙන්නේ හේතුඵල ධමයක් කියලා පෙන්වනවා. මොකද ඒ නිසා මේක හේතුඵල ධමයක් බව පැහැදිලි කරනවා. මොකද එතකොට තමයි මේ හේතුඵල නිරෝධය පෙන්වන්නට පුළුවන්. එතකොට ඒ නිසායි මේ ජීවිතයට හේතු ටික පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකයි කියලා පෙන්වනවා. නැත්තම් පෙර තණ්හාවයි කියලා ගන්නකො අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා තමයි අද මේ අපේ ජීවිතය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ පෙර කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටික. විපාක කියලා කියන්නේ මං කිව්වා හැදිලා රූප පෙනෙනවා, කන හැදිලා ශබ්දයක් ඇහෙනවා, නාසය හැදිලා ගන්ධයක් දැනෙනවා කියන ටික. මෙන්න මේ ස්කන්ධ ටික පෙන්නනවා හරියට තෙලුත් ඉවර වෙලා, තිරෙත් ඉවර වෙලා නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. පුරාණ කර්මයට හටගත්ත ශේෂ වූ විපාකයක් විතරයි මේ තියෙන්නේ. මේ ටික දැන් ප්‍රත්‍යයෙන් තියෙන්නේ නොයෙක් හේතු ටිකක් මතයි තියෙන්නේ. හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන්න ඔන්න මෙන්න කියලා නිවිලා යන්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ.
මේ පුරාණ කර්මයට හැදිලා රූප පෙනෙනවා, කන හැදිලා ශබ්ද ඇහෙනවා කියන ටික නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනක් වගේ. එතකොට නිවෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි තිරෙයි දැම්මොත්, අලුතෙන් කෙනෙක් තෙලුයි තිරෙයි දැම්මොත් පින්වතුනි ඒ හේතුයෙන් පහන නිවෙන්නේ නැහනේ. ඒ හේතුයෙන් පහන නිවෙන්නේ නැහැ. එතකොට ඒ හේතුයෙන් ඒ පහන තව දුරටත් දැල් වෙනවා. බොහෝ හොඳට දැල් වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ විපාක ස්කන්ධ ටිකට අද තණ්හා උපාදාන කියන කෙලෙසිය තියෙනවා කියලා කියන්නේ නිවෙන්න යන පහනකට තෙලුත් තිරෙත් අලුතෙන් දැම්මා වගේ. නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන පහනකට තෙලුත් තිරෙත් දැම්මම නිවෙන්නේ දැල් වෙනවා වගේ. ඒ විපාක ස්කන්ධ ටික නිවෙන්න ඕන මෙන්න කියලා තියෙන්නේ, නිරුද්ධ වෙන්න ඕන මෙන්න කියලා තියෙන්නේ. මේකට වර්තමානයේදී තණ්හා උපාදාන කියන කෙලෙස්ය එකතු වුණොත් නැත්තම් මේ ස්කන්ධ ටික, මේ පෙනෙන ඇහෙන ටික තණ්හා උපාදාන වශයෙන් දැඩිව ගත්තොත් මේ ටික නිවෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි දැල් වෙනවා. දැල් වෙනවා කියලා කියන්නේ භවය හැදෙනවා කියන එක. ඒ කියන්නේ මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒ පුරාණ කර්මයට පෙනෙන ඇහෙන ටික හැදුනට පස්සේ ඒ පෙනෙන ඇහෙන ටිකට අද තණ්හා උපාදාන වශයෙන් අපි මේ පෙනෙන ඇහෙන ටිකේ බැඳිලා පවතිනකොට, ඒක අල්ලගෙන ජීවත් වෙනකොට, ඒක ක්‍රියාකාරකම් පවත්වනකොට ඒකේ දෝෂය තමයි අර නිවෙන්න තියෙන පහනකට තෙලුත් තිරෙත් දැම්ම වගේ අහකට යනකොටම හටගත් දේ නිරුද්ධයි කියලා නිරුද්ධ වෙන බව පේන්නේ නැති වෙන බව පේන්නේ දකින්න දේවල් ඇතිකමටම ආපහු අහපු දේවල් ඇතිකමටම අපිට හම්බ වෙනවා. ඔන්න ඕකට කියනවා භවය කියලා. භවය කියන්නේ පින්වතුනි තව පැත්තෙන් ගත්තාම ලෝකෙට. එතකොට දකින්න දේ දැකීමෙන් පස්සේ ඇතිකමට, අහන දේ ඇහිීමෙන් පස්සේ ඇතිකමට, ගන්ධ සුවඳ ආග්‍රහණය කරන දේවල් ආග්‍රහණය කිරීමෙන් පස්සේ ඇතිකමට යම් යම් අරමුණක් අපි ඇසුරු කළොත් ඇසුරු කරන දේවල් තිබුණු දේවල් හැටියට, තියෙන දේවල් හැටියටමයි අපිට දැනෙන්නේ, තේරෙන්නේ. එතකොට අර පුරාණ කර්මයට හටගත්ත ඒ විපාක ටික නිවිලා ගියේ නැහැ, නැති වුණේ නැහැ, නිරුද්ධ වුණේ නැහැ. ඒ ඇතිකමට මේ විදිහට නැවත නැවතත් දැල් වෙන්නට, පවතින්නට හේතුව තමයි මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ. තණ්හා උපාදාන කියන කෙලෙසේ විපාක ටිකට අද තිබුණොත් ඒකේ දෝෂය තමයි භවය කියන එක. භවය කියන්නේ දැකපු දේ දැක්කයන් පස්සේ අහකට ගියත් දැකපු දේ, දැකපු කෙනා, දැකපු තැන ආපහු තියෙනවා, ආපහු ගිහිල්ලා ඇසුරු කරන්න බලන්න පුළුවන් කියන නිමිති ටිකක් අපි ගාව හිටින එකට. බෞපච්චය ජාති මේ වගේ භවයේ හැදුනහම, ලෝකෙ හැදුනහම ඉපදීම පෙනෙයි, ලෙඩවීම පෙනෙයි, මහලු බව පෙනෙයි, මරණය පෙනෙයි, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් එක්වීම, මේ සියලු දුක් රැසේ හට ගැනීමක්ම පෙනෙයි. දැන් මේ සියලු දුක කියන එකක් පවතින්නේ මෙලොව වේවා පරලොව වේවා පැවැත්මක් ගැන කතා කරන්නට වෙන්නේ, මෙලොව වේවා පරලොව වේවා දුකට හිමිකාරයෙක් වෙලා තියෙන්නේ අද මේ ලෝකයක් තියෙන හින්දානේ, භවයක් තියෙන හින්දානේ. මේ භවය පින්වතුනි අපිට තියෙන්නේ, අපිට හැදිලා තියෙන්නේ, අපි හිතන්නේ දැකපු අහපු දේවල් ඇතිකමට හම්බ වෙන්නේ අපිට තියෙන හින්දායි කියලානේ. ඇතිකමට හම්බ වෙන්නේ තියෙන හින්දායි කියලා. නමුත් බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි, නිරෝධය කියලා එකක් තියෙනවා, නිවන කියලා එකක් තියෙනවා. ඒක නැත්තම් මේ ලෝකයේ දුකින් නිදහස් වෙන්නේ. ඒ නිරෝධය, ඒ ස්කන්ධ නිරෝධය, ඒ දුක්ඛ නිරෝධය නුඹලට පේන්නේ නැත්තේ නුඹලා ගාව තියෙන කෙලෙස් නිසා මිසක එහෙම නිවනක් නැති හින්දා නෙමෙයි කියලා. අපිට අද දවසේදී දකින අහන දේවල් හැම දෙයක්ම ඇතිකමට මේ ලෝකේ හැදිලා තියෙන එක ස්වභාවයක් නේ කියලා සමහර විට අපිට හිතෙන්න පුළුවන්.
ඒ තියෙන හිඳයි ඒව අපි බලන් අහන්න පුළුවන්. ඒ තියෙන හිඳයි අපිට ඒව නැවත නැවත ඇසුරු කරන්නත් පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. නෑ පින්වතුනි, බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇහැ හැදිලා රූපයක් පෙනෙනවා, කන හැදිලා ශබ්දයක් ඇහෙනවා කියන ටික පුරාණ කර්මයට හටගත්ත එකක්. ඒ පෙනුණු ඇහැට පෙනුණු රූපෙට හිතින්න පුළුවන් කමක් නැහැ. තියෙන්නේ නැහැ. යංකින්චි සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං. යමක් හේතුන් ප්‍රත්‍යයෙන් හටගතන සියල්ල හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන්න ඕනේ. නිරුද්ධ වෙනවා. ඒ කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති දහම් නැහැ උඹලට පෙනෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ඒ වෙන මොකුත් නිසා නෙමෙයි. තණ්හා උපාදාන කියන විස දෝෂය නිසා. අද වර්තමාන පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටිකට තණ්හා උපාදාන කියන මේ විස දෝෂේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ ප්‍රතිඵලය හැටියට මොකද්ද? භවය නැත්තම් දකින අහන හැම දෙයක්ම ඇතිකමට එකතු වෙලා ඇතිකමට සකස් වෙලා ලෝකයක් අපිට හැදිලා තියෙනවා. භවපච්චය ජාති ජරා මරණ නැත්තම් ලෝකය තියෙනකොට ඉපදීම පෙනෙයි, ලෙඩවීම පෙනෙයි, මහලු භව මරණේ සීල දුක පෙනෙයි. ඔන්න පටිච්ච සමුප්පාද ධර්මයේ කතා කරනකොට හම්බ වුණා පෙර අවිද්‍යා කර්මයට විපාක ටිකක් හැදුනා. විපාක ටික නිවිලා යන්න ඔන්න මෙන්න තියෙන පහන් දැල්ලක් වගේ ඒ පහනට අලුතෙන් තෙලුත් ඉර දැම්මම නැවත දැල් වෙනවා වගේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන් ආලිප්ත වුණාම ඇතිකමට ඒ දුක නිවිලා ගියේ නෑ. ඒ ඇහැ, ඒ බලපු රූප, ඒ කන, ඒ අහපු ශබ්ද ඔක්කොම ඇතිකමටම අර දුක් වේ ස්කන්ධ ටික දැල්විලා ඇතිකමම හැදිලා ලෝකේ හැදිලා සියලු දුකට හිමිකාරයෙක් වුණා කියලා පෙන්වනවා. ඔන්න එතකොට එතන තියෙනවා පටිච්චසමුපාදේ බලනකොට අද තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා මේ දුක ඇතිකමට භවයේ හදාගෙන දුක් විඳිනකම හදනවා කියලා පෙන්නපු තැන දුකයි දුක්ඛ සමුදයයි දෙක. ඒ කියන්නේ තණ්හා උපාදාන කියපු ටික භව කියපු ටික හේතුව දුක්ඛ සමුදය, ජාති ජරා මරණ කියපු ටික දුක. එතකොට මෙන්න මේ දුකයි දුක්ඛ සමුදය දෙක හම්බුණා පටිච්ච සමුපාද සිද්ධියේදී. එතෙන්දී මට පොඩි කාරණාවක් මතක් කරලා දෙන්නට ඕනේ. මෙන්න මේ කතා කරන ටික හරි සියුම් සිද්ධියක්. අද මේ තණ්හා උපාදාන කියන විස දෝෂය නැත්තම් මේ පෙනෙන ඇහෙන දේ තුල ලෝකේ තුල තණ්හා උපාදාන වශයෙන් ඉන්න එපා කියලා කියන්නේ. ගොඩාක් ඈතක මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේ මේ දැන් දුක්ඛ නිරෝධේ, සලායතන නිරෝධේ, ලෝක නිරෝධේ සාක්ෂාත් වෙලා පහනක් නිවිලා යනවා වගේ අදම නිවෙන්න පුළුවන්. මේ දුක නැති වුණොත් දුක තිබ්බොත් ඒ අද අපේ දුකේ නිවීම ලැබෙන්නේ නැහැ. අර මම මුලින් මතක් කළා මෙන්න මේ සිද්ධිය හොඳට බලන්න. අපි කවුරුවත් දන්නේ අපි ගාව තියෙන තණ්හා උපාදාන කියන කෙලෙසයක ඇති විස දෝෂයයි දකින අහන හැම දෙයක්ම ඇතිකමට ඉතුරු කළ දුක අපිට ගෙනත් දෙන්නේ කියලා. පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා සෙල්ලම් කරපු කාලේ ඉඳලා දැකපු අහපු දේවල් අපේ මනසේ දැකපු තැන් දැකපු අය දැකපු දේවල් වල නිමිති ඇතිකමට රැඳිලා මුළු ලෝකයක්ම ගොඩ නැගිලා ඔය මත තමයි අපිට දුක් විඳින්න තියෙන ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක, හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක කියන සියලුම දුක ලැබුණේ මේ වගේ එකතු වෙච්ච ලෝකෙක. නමුත් මේක එකතු වෙච්ච එකක් හැටියට අපි දන්නේ අපි හිතාගෙන ඉන්නේ අපි උප්පත්ති වශයෙන් ආපු භූමියේ හැටි තමයි මේ කියලා. එහෙම තැනකයි අපි ඉන්නේ කියලා. මම ඒකයි මතක් කළේ. ඒ බඳු ලෝකයට බුදුරජාණන් වහන්සේ පෙන්වන මහන්නේ නිවන කියලා දෙයක් තියෙනවා. මේ ආයතන නිරෝධය කියලා එකක් තියෙනවා, ලෝක නිරෝධය කියලා එකක් තියෙනවා. නැතුව නෙමෙයි. නුඹලට ඒක නොපෙනෙන්නේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් නිසා මිසක එහෙම එකක් නැතුව හින්දා නෙමෙයි කියලා. මම මෙන්න මේ පුඩි උපමාව පින්වතුන්ට මතක් කරන්න. මේ උපමානුසාරයෙන් නුවණැති පුද්ගලයා උපමේය වටහා ගන්නවා. අපි ඕනම කෙනෙක් කණ්ණාඩියකට එබෙනකොටම කණ්ණාඩියේ ඡායාවක් හටගෙන අහකට යනකොටම කණ්ණාඩියේ ඡායාව ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවද නැද්ද කියන එක බලන්න. අපි ඒක දැක්කා වේවා නොදැක්කා වේවා
කණ්ණාඩියට වැටෙන හැම ඡායාවක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. එහෙම ධර්ම ධාතුවක් තියෙනවා. එහෙම හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ස්වභාවයක් තියෙනවා නේද? හරි. අපි ඒක හොඳටම දන්නවා. ඒ කණ්ණාඩියට වැටෙන ඡායාවල් පෙර නොතිබීම වැටෙනවා, ඉතුරු නැතුව නැති වෙනවා. මොන විදිහටවත් ඒක රැඳෙන්නේ නැහැ, රැඳිය හැකි බවකුත් නැහැ. හටගත් දේවල් නිරුද්ධ වෙනවා කියන කණ්ණාඩියට වැටෙන හැම ඡායාවකම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙයි. ඒක ඇත්තයි. හරි. අපි මෙහෙම පොඩ්ඩක් බලමු. අපිට ඒක පේනවා, තේරෙනවා. තිරිසංගත සතෙක් කණ්ණාඩියකට එබුණොත් එයාට ඡායාව පේනවා. පැත්තකට යනකොට එයාට කණ්ණාඩියට එබුණු ඡායාව නැති වුණා පේන්නේ නැති වුණා පේන්නේ කණ්ණාඩියේ Taman දැකපු දේ හෝ දැකපු කෙනා තව ඉන්නවා වගේ තමයි තේරෙන්නේ. ආයෙත් යනවා. ආයෙත් ඒකට බුරනවා, පහුරු ගන්නවා, ඇත්ත කරගෙන ඉන්නවා. අහකට යනකොට ආපහු ඉන්නවා වගේ. අපි දැක්කා කෙනෙක් දැක්කත් නොදැක්කත් කණ්ණාඩියේ ස්වභාවය තමයි වැටෙන හැම ඡායාවක්ම නැති වෙන එක. එතකොට තිරිසංගත සතෙක් එබුණත් අපි එබුණත් ඒකට වැටෙන ඡායාව අහකට යනකොට නැති වෙන ධර්මතාවයක් තියෙනවා පින්වතුනි. එතකොට තිරිසංගත සතාට ඒක පෙනෙන්නේ නැත්තේ එයාගේ මානසික ඇති දෝෂයක් හින්දා මිසක එහෙම නැති නොවන ධර්මතාවයක් නැති හින්දා නෙමෙයි. හටගත් දේ නැති වෙනවා කියන ධර්මතාවයක් එතන තිබුණත් එයාට එතන ඒ අරමුණේ ඒක ඇත්ත කරගෙන ජීවත් වෙන නිසා ඒ අරමුණේ තණ්හා උපාදාන වශයෙන් පවතින නිසා හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ. ඒ පේන්නේ නැත්te එයාගේ මනසේ දෝෂ නිසායි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරාණ කර්මයට හටගත් මේ විපාක ස්කන්ධ ටිකේ එතන හටගෙන නිරුද්ධ වෙනවා කියලා නිරෝධයක් තියෙනවා. ස්කන්ධයන්ගේ නිවීමක් තියෙනවා. මහණනි මේ නිවීම තිබුණොත් භවයේ ලෝකේ කියලා එකක් හැදෙන්නේ නැහැ, ජරා මරණ දුක නැහැ. යංකින්චි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම හේතු නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා පින්වතුනි. නිවනක් තියෙනවා, නිරෝධයක් තියෙනවා. ඒක අද අපිට පේන්නේ නැත්තේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර අපි කණ්ණාඩිය පෙන්නපු උපමාව වගේ අපේ මනසේ තියෙන විස දෝෂය නිසා මේ හටගත්ත දේ නැති වෙනවා කියලා පේන්නේ නැතුව දැකපුවාපු දේවල් ඇතිකමට පෙනෙන්නේ. ඇතිකමට රැස් වෙලා තියෙන කියන එක පෙන්නනවා. මම මේ මතක් කළේ ඒ නිසා මේ අපි නිකන් දුක් විඳින්න පින්වත්තුනි ලෝකයක් හදාගෙන දෙමව්පියෝ සහෝදරයෝ ඥාතීන් හිතේසින් වෙන්වීම නිසා එතකොට ඒ යුතුයකම් කරන්න බැරි වෙච්ච නිසා එයාට අපි අතින් වෙච්ච අඩුපාඩු නිසා වැරදි නිසා කියලා අපි දුක හදාගෙන දුක් විඳිනවා. ඉතින් මේ දුකට හේතුව තණ්හාවයි උපාදානයයි කියලා කියන්නේ ඔය හින්දායි. මේ තණ්හා උපාදානය කියන කෙලෙස්ය තියෙන හින්දායි දකින අහන දේවල් ඇතිකමට හැදිලා ලෝකයක් හැදිලා අපිට දුක් විඳින්න ශේත්‍රයක් හැදිලා තියෙනවා. ඔන්න දුකයි දුක්ඛ සමුදය දෙක පෙන්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නිවෙන්ට යන පහනකට අලුතෙන් කෙනෙක් තෙලුයි තිරේ දැම්මේ නැත්තම් ඒ පහන නිවිලා යනවා වගේ. පුරාණ කර්මයට ඇහැ හැදිලා රූප පෙනෙනවා, කන හැදිලා ශබ්ද ඇහෙනවා. අද තණ්හා උපාදාන වශයෙන් මේ ටික ඇසුරු නොකොළොත් ඇහෙන් වෙන් වෙලා වාසය කරන්න පුළුවන් නම්, රූපෙන් වෙන් වෙලා වාසය කරන්න පුළුවන් නම්, කන ශබ්දයේ කියන ටික ඇසුරු කරගෙන ජීවත් නොවුනොත්, උපාදාන වශයෙන් නොගත්තොත් එතකොට මොකද වෙන්නේ? අර තෙලුයි තිරේ දැම්මේ නෑ වගේ තණ්හා උපාදාන නැති වුණොත් මොකද වෙන්නේ? භව නිරෝධෝ, භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධෝ. භවය කියලා කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්සේ, අහපු දේ ඇහිීමෙන් පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තන සියල්ල හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. යමක් අපි දැක්කනම් අහකට යනකොට දැකපු ඇහැ, දැකපු රූපය, දැකපු චක්කු විඤ්ඤාණ, චක්කු සම්පස්යෙන් උපන්න යම් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදිතයක් වෙනනම් හේද නිරුද්ධයි කියන එක පේනවා. නිවනටම හිත බැසගෙන පවතිනවා. අනේ අහවල් කෙනා ඉන්නෝනේ හොයන්න යන්න ඕනේ කියලා එකතු වෙන්නේ අද එතකොට මේ පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටිකේ ස්වභාවය තමයි හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයක්. අපි දැක්කත් නැතත් අද තණ්හා උපාදාන කියන කෙලෙසය
ඇහැ උපාදාන වශයෙන් නොගත්තොත්, රූපේ උපාදාන වශයෙන් නොගත්තොත්, කන උපාදාන වශයෙන් නොගත්තොත්, ශබ්දේ උපාදාන වශයෙන් නොගත්තොත්, ඒ අනුපාදා භවයේ කෘත්‍ය අර්ථය තමයි භව නිරෝධය. භව කියලා කිව්වේ දකින අහන දැනෙන දේවල් ඇතිකමට එකතු වෙන්නේ ඇතිකමට එකතු වෙන්නේ යම් තැනකට ගිහිල්ලා ආවොත් අපි අහවල් තැන ඉඳගෙන ආවේ අහවල් තැනට යනවය කියලා දෙකලවරක් නැහැ. යන්නේ නැතන් නැහැ. එතකොට අඩිසටහන් හිටින්නේ නැහැ. පාසටහන් නැහැ. රහතන් වහන්සේලාගේ ආගිය පාසටහන් නැහැ පින්වතුනි. එතකොට ඒ භවය නැති වුණොත් දකින්න අහන දේවල් ඉතුරු නොවුනොත් අපි දුක් වෙන්නේ කොහොමද? තමන්වවත් ඉතුරු වෙන්නේ නැත්තම්. මෙහෙම කළා තමන් දිහා බලන්න ඊගාව මොහොතේ ඒ දැකපු රූපයක් දැකපු ඇහත් ඉතුරු නැතුවම නිරුද්ධයි කියන එක පේනවා නම් තමන්වවත් පනව ගන්න නිමිත්තක් ඉතුරු වෙන්නේ නැහැ. මේ මමයි කියලාවත් පනව ගන්න නිමිත්තක් ඉතුරු වෙන්නේ මේ වගේ ස්පර්ශ ආයතන 12 ධාතු 18 ආයතන 12 සම්පූර්ණ නිරෝධය සාක්ෂාත් වෙනවා. භවය කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධයේ ආයතන 12 ධාතු 18 පැවැත්ම. භව නිරෝධය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධයේ ආයතන 12 ධාතු 18 නිරෝධය. ඒවා පංච උපාදාන ස්කන්ධයේ ආයතන ධාතු කියන්නේ මොකක්ද කියලා එකෙන් එක විස්තර කරලා දෙන්න මේක කාල වේලාව නෙමෙයි. මගේ ප්‍රධාන මාතෘකාවට මම තාම ආවෙත් නැහැ. එතකොට නමුත් මේ ටික අවශ්‍යයි අපිට බෞද්ධය හැටියට. එතකොට අදාදම දුකේ නිවීමක් සාක්ෂාත් කරගන්න කෙනෙක් දැනගෙන ඉන්නට ඕනේ ටිකක් මේ ටික නිසායි මම මේ ටික මතක් කරන්නේ. එතකොට මේ භව නිරෝධය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය ආයතන ධාතු 18 නිර්වශේෂයෙන් නිරුද්ධ කළා. කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති තැනකින් වාසය කරනවා. සෝපදිශේෂ නිබ්බාන කියලා කියනවා. රහතන් වහන්සේ කියලා කියනවා. තව පැත්තකින් කියනවා අනුපාදා පරිනිර්වාණය. ඇහැ උපාදාන වශයෙන් නොගෙන, රූපේ උපාදාන වශයෙන් නොගෙන, කන උපාදාන වශයෙන්, ශබ්දේ උපාදාන වශයෙන් නොගෙන මිදුණා. මොකද උපාදාන වශයෙන් ඉන්නකොට භවය හැදලා ජරා මරණ දුක එනවා කියලා දැකපු නිසා උපාදාන වශයෙන් ඇහැ රූප කන ශබ්ද උපාදාන වශයෙන් නොගත්තොත් භවය නිරුද්ධ වෙලා ජරා මරණ සීල දුකේ නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා දැක්කනේ. ඒ හින්දා රහතන් වහන්සේ කියන්නේ අනුපාදා බවට උත්සාහවත් වෙලා අනුපාදා ස්පර්ශ ආයතන හයි උපාදාන වශයෙන් නොගන්න තැනට මනස ගත්ත කෙනා. එතකොට ඔන්න පටිච්චසමුපාදේ ප්‍රතිලෝමව මෙනෙහි කරනකොට දැක්කා අද තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වුණොත් උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් භවය නිරුද්ධ වෙනවා, ජරා මරණ පෙනෙන්නේ. භව නිරෝධය නිවනයි. භව නිරෝධය නිවනයි කියලා පෙන්වුවේ ඒකයි. එතකොට අද මේ දැන් ඕගලන්ට සලායතන නිරෝධය, දුක්ඛ නිරෝධය, නිවන කියන එක පෙන්වනවා. නිවන කියන එක දකින්න පුළුවන් එකක්. අද අපිට එතකොට නිවන පේන්නේ නැත්තේ හටගත්ත දේවල් නිරුද්ධ වෙනවා කියලා නිවන පෙනෙන්නේ නැතුව ඇති බවටම ලෝකයටම හම්බ වෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙස් නිසායි කියලා පෙන්නවා. තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් භව නිරෝධ වෙලා නිවන අරමුණු වෙනවා, නිවන පේනවා, ලෝක නිරෝධයක් වෙනවා කියලා පෙන්වනවා. හරි. ඔන්න පටිච්ච සමුපාදයේ ගවේෂණය කරනකොට අපිට හම්බ වුණා දුක ඇති වෙන වර්තමාන හේතුව නැතිකොලොත් මේ දුක මතුවට එන්න පුරාණ අටගත් හේතු ටිකට පෙනෙනවා. ඒ ටික නිරුද්ධ වෙනවා, ඇහෙනවා, නිරුද්ධ වෙනවා මිසක දුක් විඳින්න පැවැත්මක් අපිට ඉතුරු වෙන්නේ කියන එක පෙන්වනවා. හරි. පටිච්ච සමුප්පාද ධර්මයේ ගවේෂණය කිරීමෙන් දුක දැක්කා, දුක ඇතිවීම දැක්කා, දුක නැති කිරීම දැක්කා. මොකද්ද දුක නැති කිරීම හැටියට හම්බුනේ? අනුපාදා භව. තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් භවය නිරුද්ධ වෙලා සියලු දුක නැති වෙනවා කියලා මතක් කළානේ. හරි. එතකොට තණ්හා උපාදාන දෙක නැති කරන එකට මතක් කරනවා මොකද්ද? තව නමක් අනුපාදා භව. උපාදාන වශයෙන් නොගෙන මිදෙනකම. ඊට පස්සේ මෙන්න මේ තණ්හා නිරෝධය උපාදාන වශයෙන් නොගන්නවා කියන අර්ථය බලාගෙන තමයි පින්වතුනි මාර්ගය තියෙන්නේ. හරිනේ. එතකොට දැන් මේ
ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් ඍජුවම කරන එක දෙයක් තියෙනවා. මොකද්ද? ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියන මේ ස්පර්ශ ආයතන ටික තණ්හා උපාදාන වශයෙන් ගණ්ඩ බැරි වෙන විදිහේ වැඩපිළිවෙලක් තමයි මේ ස්කන්ධයන්ගේ උදේවැය තියෙන්නේ. මොකද චතුරාර්ය පටිච්ච සමුප්පාදේ ගවේෂණය කරනකොට ඒකෙන් හම්බුණා තණ්හා උපාදාන කියන කෙලෙස්ය නිසා භවය හැදිලා දුක එනවා. තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් භවය නැති වෙලා දුක නැති වෙනවා කියලා පෙන්නපු නිසා චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඵලයේ හැටියට මාර්ගය ලැබුණා. තණ්හා උපාදාන වශයෙන් නොගෙන උපාදාන වශයෙන් නොගෙන මොකද්ද? ඇහැ රූපය කන ශබ්දය. රූපයක් බලනකොට ඇහැ උපාදාන නොකොට රූපේ උපාදාන නොකොට වාසය කළොත් ශබ්දයක් අහන වෙලාවේදී කන උපාදාන වෙන්න නොදී ශබ්දේ උපාදාන වෙන්න නොදී සෝත විඥානයේ සෝත සම්පස්සේ උපාදාන වෙන්න නොදී වාසය ශබ්දය ඇහුවොත් මේ භව නිරෝධය සාක්ෂාත් වෙලා දුක නැති වෙනවා කියන උත්තරයක් ආපු නිසා මේ ස්කන්ධයන්ගේ උදේවැය තියෙන්නේ රූපයක් බලද්දීම ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් යුක්තව රූපය දිහා බලනකොට ඇහැ උපාදාන නොවි රූපේ උපාදාන නොවි චක්කු විඥානේ උපාදාන නොවි චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදිතයක් වෙන හේතු උපාදාන නොවි බලන ක්‍රමයක් ඕගලන්ට අරගෙන දෙනවා. මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා ප්‍රඥාව කියන්නේ නිකම්ම නිකන් දැනගෙන සම්මර්ෂණය කළ පැත්තකින් තියෙන එකක් නෙමෙයි, සත්‍යයනා කරන එකක් නෙමෙයි. තමන්ගේ ජීවිතයෙන් කනින් ශබ්දයක් අහනවා. හැබැයි ශබ්දය අහන්න යනකොට ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ තියෙනවා යා. පටිච්ච සමුපාදය දන්නවා. කන ශබ්දය කෙරෙහි උපාදානව ඇලිලා පැවතුනොත් ඒවා අහපු කනත් අහපු සද්දියත් ඇතිකමටම රැඳිලා භවයේ හැදිලා දුක එනවා කියලාත් එයා දන්නවා. අහන වෙලාවේදී කන උපාදාන කන අල්ලගන්නේ නැතුව ශබ්දය අල්ලගන්නේ නැතුව ඒකෙන් මිදිලා වෙන් වෙලා හිටියොත් හටගත්ත කනේ ශබ්දෙත් නිරෝධය සාක්ෂාත් වෙනවා. භව නිරෝධය සාක්ෂාත් වෙලා දුක නැති වෙනවා කියන නුවණකින් යුක්තව නිසා එහෙනම් මේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව ශබ්දයක් ඇහෙන ශබ්දේ නැති වෙන හැටි දකින නුවණකින් වාසය කරනවා. මෙන්න මේ විදිහට වාසය කරනකොට කිසිදු වෙහසක් නැතුව මොන්නම විදිහකටවත් වෙහසක් නැතුව දුක පිරිසිඳ දකිනවා. තණ්හාව කිනුට අපි මෙහෙම හිතමු. තමන්ට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුව දරුවෝ තමන්ගේ හිතෙන් තමන්ට මොන විදිහකටවත් අයින් කරලා වෙන් වෙලා ඉන්නෙම බැරි දෙමව්පියෝ සහෝදරයෝ දුව දරුවෝ කියන ඥාති සම්බන්ධතා ඇති තියෙනවා. ඔගොල්ලෝ දන්නවා මේවා සංයෝජනයක්, මේවා බැඳීමක් කියලා දන්නවා. මේවා අයින් නොකොට නිවන් දකින්න බෑ කියලා දන්නවා. නමුත් මේක අයින් කරගන්න තමන්ට බෑ. බැරි වෙලා මේවා අයින් කරන්න එහෙම ගියොත් නිවන් දකින්න හින්දා මම මේව දාලා යන්න ඕනේ, මහාන වෙන්න ඕනේ, පැත්තකට යන්න ඕනේ, ළමයි ගෙදරින් එලවන්න ඕනේ කියලා කිව්වොත් ඒක ගිය කාරණාව කරගන්න බෑ. ඊට වඩා තමන්ගේ අයින් වෙච්ච දරුවා ගැන, දෙමව්පියෝ ගැන කායික මානසික තිබුණටත් වඩා පීඩාවකටපත් වෙලා තියෙන තැනුත් පාතට වැටෙනවා මිසක ධම්ම මාර්ගයේ ඉහළට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වතුන් මෙන්න මේ කාරණා ටික හොඳට බලන්නට ඕනේ. එතකොට අපිට හිතෙන්නේ ඒව අයින් කරන්නත් බෑ, අපිට නිවන් දකින්නත් බෑ කියලානේ. නමුත් පින්වතුනි මෙතනදී සුවිශේෂීකමක් තියෙනවා. මෙන්න මේ කාරණාව හොඳට බලන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ ඉන්න දක්ෂම ශල්‍ය වෛද්‍යවරයා කියනවා. යම් කිසි කෙනෙකුගේ ශරීරයේ පසා කරගෙන යන්න උලක් ඇනිලා තිබුණොත් අපි කිමු සිහි නැති කරනවා වගේ තාක්ෂණයකුත් නැත්තම් යම් වෛද්‍යවරයෙක් මේ හුල තමන්ගේ ශරීරයේ ඇනිලා තියෙන උල අයින්කරනද මේ උල පාදද්දිත් රිදෙනවා. මේ උල හොයද්දිත් රිදෙනවා. ඒක අදින්න මතු කරද්ද පාදද්දිත් රිදෙනවා. ඒ උල අදිද්දිත් රිදෙනවනේ. ඒ වගේ තමයි
මේ සත්වයන්ගේ ජීවිත පසහා කරගෙන යන්න විදිලා තියෙන හුලක් තමයි පින්වත්තුනි මේ තෘෂ්ණා නැමැති හුල. ඒ තෘෂ්ණා නැමැති හුල සිහි නැති කරන්නේ නැහැ. හොඳින් ඉන්නවා. එක දස්සමකවත් වේදනාවක්, රිදුමක්, කැක්කුමක් ඇති නොවන විදිහට අපේ ජීවිතෙන් ඒ හුල ඇදලා දානවා. ඒකයි මේ ලෝකේ ඉන්න ශල්‍ය වෛද්‍යවරුන් අතර තථාගතයන් වහන්සේ හා සමාන ශල්‍ය වෛද්‍යවරයෙක් තව නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ගේ ජීවිතේ පසාරු කරගෙන යන්න ඇනිලා තියෙන මේ තෘෂ්ණා නැමැති හුල මේ කිනිස නැත්තම් මේ උල ඕගොල්ලන්ට කිසිම වෙහෙසක් දුකක් රිදුමක් නැතුව ඉබේම අයින් කරලා දානවා. ඒ සියලු සංයෝජන අනිත් අයට රිදුමක් නැතුවත් ඕගොල්ලන්ට රිදුමක් නැතුවත්. එතකොට ඒ තරම් වටිනා ධර්මතාවයක් තමයි මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්න නුවණ. මේ නුවණට කොච්චර සුවිශේෂී තැනක් දීලා තියෙනවද කියන එක බලමු අපි. මතක් කළා සසර කලකිරීම ඇති කළා දෙනවා. ඒ වගේම මනාව දුක් ගෙවලා දෙනවා. ආර්ය භාවයටපත් කරනවා කියලා විශේෂ තමන්ව ගුණ ස්වභාවයකටපත් කරන ගුණාත්මක ගති ටිකක් මේ නුවණ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදේව්‍යං ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදේව්‍ය. මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතයක්. එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතේ වටිනවා කියන තැනකින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකට බලන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණට මොන තරම් තැනක් මේ ශාසනය දීලා තියෙනවද කියන එක. එතකොට ඒ නිසා මට මතක් කරන්න කරුණු ගොඩාක් තිබුණත් මම කෙටි කරලා මේ මතක් කරන්නේ උදේවැය දන්නා නුවණ අපි ගාව ඇති කරගන්න ආකාරය අපි ටිකක් බලමු. දැන් ආපු ක්‍රමය අපි මතක තියගන්නට ඕනේ. දුක දැක්කා, දුක ඇති වෙච්ච හේතුව දැක්කා, ඒ හේතුව නැති කළා උපාදාන වශයෙන් නොගෙන හිටියොත් තමයි නිවන සාක්ෂාත් වෙන්නේ කිව්වහම මේ මාර්ගයේ තියෙන උපාදාන වශයෙන් නොගන්නාකම ඕගොල්ලෝ තුල ඇති කරන්නයි කියන එක මතක තියෙන්නට ඕනේ. ඒ දුක දැක්කේ, දුක ඇතිවීම දැක්කේ, දුක නැතිවීම දැක්කේ පටිච්චසමුපාදය හරහායි. පෙර අවිද්‍යා කර්මයට හටගත්තු විපාක ටිකට නිවිලා යනවා. අද තණ්හා උපාදාන වුණු භවයේ හැදිලා දුක එනවා කියලා දැක්කා. අද තණ්හා උපාදාන වශයෙන් නොගෙන මිදිලා හිටියොත් භවයේ නැතිලා දුක නැති වෙනවා කියලා දැක්කා. දුක ඇතිවීමත් පටිච්චසමුපාදයෙන් දැක්කා. චතුරාර්ය සත්‍යයේදී ඒ දුක්ඛ නිරෝධය උපාදාන වශයෙන් නොගත්තොත් මේ නිවන සාක්ෂාත් වෙනවා, සලආයතන නිරෝධය, භව නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා දැකපු නිසායි අපි මේ මාර්ගයේ වඩන්නේ. දැන් ස්කන්ධයන්ගේ උදේවැය බලන එක අපි පොඩ්ඩක් ඉගෙන ගමු. මෙන්න මේ ටික හරිම වටිනවා. මේ ටික කළොත් දුක පිරිසිඳ දකින්නවා කියලා එකට වෙනමම වෙහසක් චුට්ටක්වත් එපා. තණ්හාව දුරු කරනවා, උපාදාන වශයෙන් නොගන්නවා කියන එකට දශමයක්වත් උත්සාහවත් වෙන්න එපා. නිරෝධය කියන්නේ මොකද්ද? නිවන කියන්නේ මොකක්ද? ඒක දැන් දකින්න පුළුවන්ද? දකින්නේ කොහොමද කියලා කිසිද විමති මාත්‍රයක්වත් ඇති කරගන්නත් එපා. දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළා, නිරෝධය සාක්ෂාත් කළා දෙනවා කියන එක මාර්ගයේ වැඩක්. මාර්ගය කියන්නේම කෘත්‍ය තුනක් කරන එක. දුක පිරිසිඳ දක්වනවා, සමුදය දුරු කරනවා, නිරෝධය සාක්ෂාත් කරවනවා කියන වැඩ ටික තමයි මාර්ගයෙන් කරන්නේ. ඕගලන්ට තියෙන මාර්ගයේ වඩන එක. මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන නුවණ ඇති කරගන්න එක විතරයි තියෙන්නේ. මේක කරනකොට මේ ජීවිතයේදීම සියලු දුකේ නිවීම මිදීම හදාගන්න ඒකාන්තෙම පුළුවන්. හරියට දැනගන්න එක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. අපි එහෙනම් බලමු ඒ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ ඇති කරගන්නේ කොහොමද කියලා. ඒකේ පෙළ දහම මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි අහලා තියෙනවා රූපය කියලා මොනවා හරි රූප කියලා යමක් තියෙනම් චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතං උපාදාය රූපං. සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්නා රූප උපාදාය රූප. සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතත් ඒ නිසා පවත්නා උපාදාය ඒ ටික ඇසුරු කරගෙන මහ භූත ඇසුරු කරගෙන පවතින රූපත් කියන ටිකට තමයි රූප කියන්නේ. අපි ඒක ගත්තොත් ඇහැට පෙනෙන රූප, කන, කනට ඇහෙන ශබ්ද, නාසය, නාසයට දැනෙන ගන්ධ, දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන පොට්ටබ්බය කියන ටිකට කියනවා රූප කියලා. එතකොට මේ රූප කන බොන ආහාරය නිසා මේ රූපය ඇති වෙනවා, ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා ඔන්න රූපය ඇතිවීමත් නැතිවීමත් දන්නවා. ඊට පස්සේ
වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ස්පර්ශය නිසා මේ නාම ධර්ම ටික වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික නාම ධර්ම ටික ඇති වෙනවා ස්පර්ශය නැති වුණොත් නැති වෙනවා කියලා මේ නාම ධර්ම ටික ඇති වෙන හැටි දන්නවා. මේ නාමයි මේ රූපයි මේ නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා නාම රූප දෙක නැති වෙන විඥානය නැති වෙනවා කියලා දන්නවා. මෙන්න මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ අපි ඇති කරගන්නට ඕනේ. ඔන්න ওই නුවණින් ඔක්කොම ටික කළා දෙනවා. දැන් ඔය අපි කතා කළේ පෙළ දහමනේ. ওই ටික අපි මෙච්චර කාලයක් මෙනෙහි කරලා තියෙනවනේ. ওই ටික බලලා තියෙනවනේ. බලනවනේ අපි. බැලුවට මේ කියන එකක්වත් උනේ නැහනේ. නමුත් එහෙම නෙමෙයි. අපි මේ ටික අපේ භාෂාව අපේ ජීවිතයෙන් අපි දකින්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ අර්ථය ගන්නට ඕනේ. අර්ථය බලාගෙනයි ප්‍රතිපදාව තියෙන්නේ. ප්‍රතිපත්තිය තියෙන්නේ. එතකොට පර්යාප්ති ප්‍රතිපත්ති. පර්යාප්තියේ අර්ථය හරියට තේරුම් ගත්තාම ඒකමයි අපිට ප්‍රතිපත්තියට උදව් වෙන්නේ. හරි. අපි මෙතනින් පටන් ගමු. නාම රූප පත්‍ය විඥානං කියනකොට හොඳයි. අපි කියමු විඥානය කියන එක ගන්න විඥානය කියන වචනය අපිට සිංහලෙන් ගත්තොත් දැනගන්නවා කියන එක දැනගන්නවා කියන එක. ඇස් ඉදිරිපිටට එන රූපයක් දැනගන්නවා. කන ඉදිරිපිටට එන ශබ්දයක් දැනගන්නවා. නාසය ඉදිරිපිටට එන ගන්ධයක් දැනගන්නවා. දිවට හමුවෙන රසයක් දැනගන්නවා. කායට ස්පර්ශ වෙන ස්පර්ශයක් දැනගන්නවා. සිතට සිහි වෙන ධර්මාරම්මණයක් දැනගන්නවා කියලා අපිට දැනගන්න පුළුවන් ක්ෂේත්‍රය 6 ආකාරකින් තියෙනවා. හරි. අපිට පුළුවන් දැනගන්න පුළුවන් දේවල් දැන් මගේ අතේ තියෙන මේක දිහා බැලුවහම වටාපත කියලා දැනගන්න පුළුවන්. ගහක් කියලා දැනගන්න පුළුවන්. දැන් ඉස්සරහා තියෙනවා බිත්තියක් කියලා දැනගන්න පුළුවන්. ඔය වගේ අපිට යමක් පෙනෙනකොට ඇස් ඉදිරිපිට මොනවා හරි ආවොත් මලක් ගහක් මිනිස්සෙක් කියලා අපි දැනගන්නවනේ. හරි. ඔන්න ඔය දැනගන්නවා කියන කාරණාව දිහා අපි පොඩ්ඩක් බලමු. මෙන්න මෙතනයි අපිට වටිනාම දේ. හොඳයි. අපි පුරාණ කර්මයට විපාක හැටියට හැදිලා තියෙනවා. හරි. ඇස් ඉදිරිපිට අපි කියමු ඔන්න දැන් තව කෙනෙක් ආවා කියන්නකෝ. අපි බලමු දැන් මේ ස්කන්ධයේ උදේවැය බලන්න හදන්නේ. හරි. බලන්න කන බොන බත්පාන් කවුපි මුං ඇට නැත්තම් මේ ඇහැ පවතිනවද කියලා බලන්න. කන බොන ආහාරය නැත්තම් ඇහැ කියන එකක් තියනවද? නැහැ. ඇහැ කියන එකක් නැත්තම් රූප ගැන අපි දන්නවද? බාහිර කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ දෙයක් හෝ පෙනෙන විදිහ රූපයක් පෙනෙන්නේ අපිට රූප පෙනෙන්නේ නැහැ නැත්තම්. ආහාරය නැත්තම් ඇහැ නැහැ. එහෙනම් ආහාරය නිසායි අපිට රූප හම්බ වෙන්නේ කියන කාරණාවක් තියෙනවා. හරි. ඊට පස්සේ ස්පර්ශය නිසායි වේදනා සංඥා චේතනා හටෙන්නේ. අපි ඕක මෙහෙම බලමු පින්වතුනි. උන්න දැන් අපිට ආහාරය නිසා ඇහැ හැදිලා ඇස් ඉදිරිපිට රූපත් හම්බ වෙලා. නමුත් විඥානේ නැත්තම් හිත නැත්තම් අපිට ඒ රූපේ පේනවද කියලා බලන්න පේන්නේ නැහැ. ඔන්න පළවෙනි කොටස. ඇහැයි රූපය දෙක සම්බන්ධ වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ එතෙන්ට චක්කු විඥානේ කන ශබ්දයක් තියෙන තැනට සෝත විඥානේ ඇවිල්ලා රූපයක් පෙනෙනවා සද්දයක් ඇහෙනවා. ඔන්න දෙවෙනි කොටස. අපි මෙහෙම කියමු. දැන් අපි ඉස්සරහට ආපු රූපේ පේනවා. දැන් මමත් ඉන්නවා මං එක්ක තව දෙන්නෙකුත් ඉන්නවා. එක්කෙනෙක් ඉංග්‍රීසි ජාතිකයෙක් එක්කෙනෙක් දෙමළ. හරි. දැන් අපි තුන්දෙනාටම ඔන්න ඇහත් රූපියක් තිබුණා හිත නැත්තම් ඒත් පේන්නේ නැහැ. ඔන්න ඇහත් රූපියත් පළවෙනි කොටස. දෙවෙනි කොටස ඇහත් රූපිය තියෙන තැනට හිත පැමිණියට පස්සේ දැන් මටත් පේනවා ඉදිරියෙන් තියෙන වස්තුව අනිත් කෙනාටත් පේනවා. මේ අපි තුන්දෙනාටම පේනවා දැන් ඉදිරියෙන් තියෙන වස්තුව සමානයි. හරිනේ? ඔන්න දැන් රූපෙකුත් තියෙනවා නාමෙකුත් තියෙනවා. හැබැයි දැනගැනිල්ල තාම නැහැ. බලමු. ඊට පස්සේ ඉදිරියෙන් තියෙන වස්තුව ආරම්භය මම දැනගන්නවා පැදුර කියලා. අනිත් කෙනා දැනගන්නවා ඉංග්‍රීසියෙන් කියන මැට් කියලා. දෙමළ කෙනා දැනගන්නවා පායි කියලා. ඔන්න බලන්න දැන් ඇස් ඉදිරි පිටට දැන් මේක අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි අවස්ථාව ඇහැයි රූපයයි දෙක අපි තුන් දෙනාටම තිබුණ සමානයි.
අපි තුන්දෙනාගේම ඇහැ රූපයයි තියෙන තැනට චක්කු විඥානය පැමුණපු නිසා ඉදිරියෙන් තියෙන වස්තුව පෙවුණා. ඔන්න නාම ධර්ම ටික සම්පූර්ණ වෙලා ඉස්සෙල්ලා රූපය තිබ්බා. චක්කු විඥානය පැමිණියට පස්සේ අපි තුන්දෙනාටම ඉංග්‍රීසි ජාතික කෙනත් දෙමළ ජාතික කෙනත් මටත් තුන්දෙනාටම පේනවා දැන් සමානයි වස්තුවක් පේනවා. නාම ටික පහළ වෙලා ඊට පස්සේ හැබැයි දැනගන්නවා කියන තැනට එනකොට මම දැනගන්නේ පැදුර කියලා, අරය දැනගන්නේ මැට් කියලා, අරය දැනගන්නේ පායි කියලා. අන්න බලන්න දැනගැනිල්ලේදී වෙනස් වෙලා. එතකොට මෙතන ධර්මතා තුනක් තියෙනවා කියලා පේනවනේ. හරි මට ඒකයි මේ පෙන්වන්න ඕනේ උනේ. ඒ වගේ ඇහත් රූපියක් දෙක කන බොන ආහාරයෙන් රූපය ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා ටික පහළ වෙච්ච එකට තමයි යාර කාටත් පොදු විදිහට පේනවා කියපු ටික. ඒ නාමයි රූපයි දෙක නිසා පැදුර කියලා දැනගන්න කමක් ආවහම මෙන්න මෙතෙන්දි මට පෙන්වන්න ඕනේ එක දෙයයි තියෙන්නේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහත් රූපයක් දෙක ආහාරයෙන් හැදුනා කියලා බලන්න. මේ රූපේ පෙනෙනවා කියන සිද්ධිය ඇති කරලා තියෙන්නේ ස්පර්ශය නිසා හටගත්ත නාම ටිකකින්. ඇහත් රූපයක් දෙක නැති වෙනකොට ස්පර්ශය නැති වෙනකොට නාම ටික නැති වෙනවා. මේ නාම රූප දෙක නිසායි දැනගැනිල්ලක් ඇති වෙන්නේ. නාම රූප දෙක නැති වුණොත් දැනගැනිල්ල නැති වෙනවා කියලා බලන්න කියනවා. මෙතෙන්දි මම ඒක මතක් කරලා දෙන්නම්. අපි කියමු මෙහෙම උච්චර අපි කතා කළාට උච්චර හිමින් වෙන්නයි ඉබේම වෙලා ඇහැට රූපේ පෙනෙනකොටම පැදුර කියලා දැනගෙන ඉවරයි. එතකොට මේ පැදුර කියලා දැනගන්න කමට නාම රූප පත්‍ය විඥාන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා. මේක වෙන් කරන්න පුළුවන් හින්දායි මම අර ඕගලන්ට අවස්ථා තුන පෙන්නුවේ. දෙමළ කෙනත් ඉංග්‍රීසි කෙනත් සිංහල කෙනත් තුන් දෙනාම පැදුර පායි මැට් කියලා දැනගත්තා. බලන්න තුන් ආකාරයට දැනගත්තේ. හැබැයි පෙනෙන තැනට එනකම්ම සමාන වෙලා. පෙනෙන තැනට එනකම්ම සමාන වෙලා. ඔන්න ඔය පෙනෙන තැනට එනකම්ම සමාන වෙච්ච ටිකට දකින්න නාම රූප කියලා. ඇහැ තියෙනවා නාම ධර්ම ටික තියෙනවා. නාම රූප පත්‍ය විඥානං කියන ටික දකින්ද පැදුර කියලා මැට් කියලා පායි කියලා කෙනා වෙනම තම තමන්ගේ භාෂාවෙන් දැනගත්ත කම. මෙන්න මේ නාම රූප කියන ටෙක තමයි පින්වතුනි පුරාණ කර්මයට හටගත් විපාක. නාම රූප පත්‍ය විඥානං කියලා කියන ටික මේ විඥානං කියන ටික එක මායාවක්. ඒක විඥානීය අත්දැකීමක්. ඒක ප්‍රඥාප්තියක්. ඒක නිරුක්තියක්. ඒක කර්ම මට්ටමේ සිතක්. ඒක දැනගැනීම මාත්‍රයක්. ඒක අර පෙර කර්මයට හටගත්තු විපාටිකෙන් මිදිලා තියෙන. ඒ නාම රූප දෙක නිසා හටගත් එකක්. මොකද්ද මේ පැදුර මැට් පායි කියලා දැනගන්නකම ලස්සන ළමයෙක් මිනිස්සේ ගහක් කියලා ඇහැට පෙනෙන දේවල් දැනගන්නකොට දැනගන්න උදව් වෙලා තියෙනවා ආහාරයෙන් හැදුණු රූපෙකුත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු නාමෙකුත්. මේ නාම රූප දෙක නිසා තමන් තුළ දැනගැනිල්ලක් ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට තමන් තුළ දැනගැනිල්ල නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ටික. මෙන්න මෙතන අවධානය යොමු කරන්නට මං කිව්වා යමක් දැනගන්නවා කියන එක ඇස් ඉදිරිපිට ආපු වස්තුව මං දැනගත්ත පැදුර කියලා. පැදුර කියලා දැනගන්නවා කියන එක ප්‍රඥප්තියක්, නිරුක්තියක්, මායාවක්, විඥානීය අත්දැකීමක් කියලා මම මතක් කළානේ. එතකොට ඇහැට පෙනුණු ඇහත් රූපයක් ඒ වස්තුව පෙනෙන කමත් කියන ටික නාම රූපයි කියලා කියපු ටික පුරාණ විපාකයෙන් හටගත්ත ටිකක්. ඒ නිසා Tamanට පැදුර කියලා දැනගැනිල්ලක් ඇති වුණා. ඇහත් රූපයක් දෙක නැති වෙනකොට මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට පැදුරකින් දැනගැනිල්ල නැති වෙනවා කියලා. Taman ගාව යම් යම් නාම රූප ධර්මයක් හටගන්න කම නිසා ප්‍රඥප්තියක් Taman තුල ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්න කියනවා. ඇයි මෙහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම සිද්ධියක්. දැන් මෙතන තියෙන කනබොන ආහාරයෙන් හැදුණු ඇහැක් රූපයක් තියෙනවා නම් මේක බොරුවක් නෙමෙයි ඇත්තක්. ඇත්තක් කියන එකෙන් කිව්වේ නැති වෙන්නේ නැහැ විනාශ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. එහෙම එකක් තියෙනවා.
එතනට චක්කු විඥානයේ පැමිණිලා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා ඇති වෙලා රූපය පෙනෙනවා නම් අර අපි කිව්වේ තුන් දෙනාටම සමානව වස්තුව පෙනෙනවා කියලා පෙනෙන කමක් තියෙනවා නම් මේ පෙනෙනවා කියන සිද්ධියට කරපු නාම ධර්ම ටිකක් තියෙනවා නම් ඒක බොරුවක් නෙමෙයි ඇත්තක් තියෙන එකක්. ස්පර්ශයෙන් හටගත්තේ චෛතසික ටිකක්. මේ නාම රූප කියන එක යතහභූත ස්වභාවයක්. ඇත්ත ඇති හැටි පවතින දෙයක්, තියෙන දෙයක්. නමුත් ඒ දෙන්න නිසා හැම වෙලාවෙම උපදින විඥානය දැනගැනිල්ල බොරුවක්, මායාවක්, මනෝමය දෙයක්. ඒක අර නාම රූප දෙක නිසා නාම රූප පත්‍යනේ ඒ දෙක ප්‍රත්‍යයයි ඒ දෙක හේතුයි ඒ දෙක නිසා හටගන්න අධ්‍යක්ී මාත්‍රයක් ප්‍රඥප්ති මාත්‍රයක් සිත් මාත්‍රයක් Taman තුල උපදින. එහෙම ඒව නැහැ. ඒක බොරුවක්. පැදුර කියලා එකක් ලෝකේ කොහෙවත් නැහැ එහෙම එකක්. මිනිසයා කියලා ගහ කියලා එහෙම දේවල් නැහැ. ඒක ප්‍රඥප්තියක් විතරයි. ප්‍රඥප්තියක් කියලා කියන්නේ පැනවීමක්. නිකන් ඒක සම්මතයක්. අපි මේ පෙනෙන රූපේ පෙනෙනකොට අපි පැදුර කියමු කියලා සම්මතයක්. සම්මතයක් ප්‍රඥප්තියක් කෙනා කෙනා ගාව. අපි සිංහල කියන කට්ටිය මේ හැඩයට පැදුර කියලා හඳුනා ගන්නවා. ඉංග්‍රීසි කියන කට්ටිය මේ හැඩයට මැට් කියලා හඳුනගමු කියලා ප්‍රඥප්තියක්. දෙමළ කියන ඇත්තෝ මේ හැඩයට මැට් කියලා හඳුනගමු කියලා පැනවීමක්. තුන් දෙනාගේ මනසේ ඒ ප්‍රඥප්ති ධර්මතා තුනක් සිහි වුණා. දැන් ඒ නාම රූප දෙක නැති වෙනකොට ප්‍රඥප්තිය Taman තුල නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්න කියනවා. රූපයක් පෙනෙනකොට Taman ගාව ප්‍රඥප්තියක් සිහි වෙනවා. රූපේ නැති වෙනකොට ප්‍රඥප්තිය නැති වෙනවා කියන එකට සිහියෙන් ඉන්න කියන එක මේ උද්‍යව විඥාණයෙන් පෙන්වන්නේ. බැරි වෙලා හරි චතුරාර්ය සත්‍ය පටිච්චසමුපාදය දන්නේ නැති කෙනාට වැරදුණු කෙනාට වැරදුනා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය වැරදුණු කෙනාට වැරදුනා මාර්ග සත්‍ය. එයා ස්කන්ධයගේ උදේවැය උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා කියන එක ඉගෙනගෙන නැත්තම් එහා මේ ස්කන්ධයගේ උදේවැය දන්නේ නැති කෙනා කරන වැරද්ද මොකද්ද කියලා දන්නවද? නාම රූප දෙක නිසා ප්‍රඥප්තියක් එනකොට නාම රූප නිසා විඥානය කියන්නේ ප්‍රඥප්තියක් කියන එක මම මතක් කළා. ඒක නාම රූප දෙක නිසා නාම රූප දෙකට අයිති නැහැ කියන එකත් මතක් කළා. ඒකට තමයි මම අර පුද්ගලයේ තුන් දෙනා තියලා තුන් දෙනාට යමක් දැනගන්න මට්ටමට එනකොට අවස්ථා තුන පෙන්වන්නේ. රූපයේ පළවෙනි අවස්ථාව හැමෝටම තුන් දෙනාටම අයිති ඇහැ රූපය තිබුණා. මලමිණියකට වගේ හිත ඊට අනුගතව උපන්නාම තුන් දෙනාට වස්තුවක් පෙවුණා. පෙනෙනකම සමානයි. ඊට පස්සේ දෙවෙනි අධීරේ තුන්වෙනි අධීරේදී තුන් දෙනාම දැනගත්තා එක්කෙනෙක් මැට් එක්කෙනෙක් පැදුර එක්කෙනෙක් පායි. දැනගන්නකොට අර අවස්ථා දෙක නිසයි මේ දැනගත්තකම කියන තැනකින් හරි. එතකොට දැන් මෙන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නපු උදේවැය නොදන්නා කොට අසෘතවත් උතජ්ජනය නැත්නම් ලෝකේ කෙනා මොකද කරන්නේ දන්නවද? මේ නාම රූප දෙක නිසා හටගත්ත ප්‍රඥප්තියේ ස්වභාවය තමයි නාම රූප දෙක නැති වෙනකොට එතනම ප්‍රඥප්තිය නිරුද්ධ වෙනවා. නමුත් මේ ප්‍රඥප්තිය භාවිතා කරන්න ගත්තොත් මේ සම්මතිය අසුරු කරන්න ගත්තොත් එහෙම නැත්නම් මේ විඥානීය පරිහරණය කරන්න ගත්තොත් වෙන දෝෂේ බලන්න. ඒ කිව්වේ නාම රූප දෙක නිසා තමන්ගාව ඇති වෙනවා පැදුර කියන අදහසක් ඇති වුණානේ. එතකොට ඇහත් රූපයත් දෙක වෙන් වෙනකොට පැදුර කියන අදහස මංගාව නැති වෙන එක තමයි ඇත්ත. උදේවැය බැලුවා නම් ඇහත් රූපයත් දෙක එනකොට පැදුර කියන අදහසක් ආව. ඇහත් රූපයත් දෙක නැති වෙනකොට පැදුර කියන අදහස නැති වෙන එක තමයි මේකේ බලන්න කියලා කියන්නේ ඇත්ත. එතකොට මට පැදුර කියන ප්‍රඥප්තිය ආපු පැත්තේ පැදුර කියන ප්‍රඥප්තිය මා තුළ උපදින්න හේතු පැත්තේ නිමිති නැහැ. කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තියෙනවා. ස්පර්ශයෙන් හැදුණු වේදනා සංඥා චේතනා කියන ටිකකින් දා වස්තුව පෙනෙනවා. ඒ දෙන්න නිසා පැදුර කියලා දැනගන්න කමක් හැදිලා. මොකද මම හිතන පැදුර කියන එක අර පැත්තේ තිබුණා නම් අනිත් දෙන්නටත් පේන්න ඕනේනේ. නමුත් ඒ දෙන්නට එහෙම පෙවුනේත් නැත්තේ. එයා මැට් කියලා බලන එක දැනගන්න එක අර ඒ මැට් කියලා දැනගන්න එක හැදෙන්න හේතු වෙන පැත්තේ. එයාට තිබුණේ රූපය පෙනෙනකම ඒ නිසා මැට් කියලා හැදුනා. ඒක ඇහත් රූපයක් දෙක නැති වුණොත් මැට් කියන අදහස නැති වෙනවා. දෙමළ කෙනාට ඇහත් රූපයක් දෙක නිසා රූපය පෙනෙනවා. පෙනෙනකොට පායි කියන අදහස එයා තුල ඇති වෙනවා. ඇහත් රූපයක් දෙක නැති වෙනකොට පායි කියන අදහස නැති වෙනවා.
ප්‍රශ්නයක් නැහැ. ගැටලුවක් නැහැ. නමුත් මම ওই උදේවැය නොදැන මේ ප්‍රඥප්තියෙන් මේ සම්මතයෙන් මේ මායාවෙන් මම අර දිහා බැලුවොත් ප්‍රඥප්තිය පරිහරණය කරන්න ගියොත් සම්මතිය ජීවත් වෙන්න ගියොත් මම විඥානීය අධ්‍යක්ීමෙන් ජීවත් වෙන්න ගියොත් ඒ කියන්නේ ඇහත් රූපයක් දෙක නිසා පෙනෙනකොට පැදුර කියන අදහස ආවා. පැදුර කියන අදහසින් මම රූපෙ දිහා බැලුවොත් මං කිව්වා පැදුර කියන එක Taman තුල ඇති වෙලා නැති වෙන විඥානීය අත්දැකීමක්. නමුත් පැදුර කියන අදහසින් මං රූපෙ දිහා බැලුවොත් පින්වතුනි මට රූපේ ඇත්ත වැහෙනවා. නාම ධර්මයත්කේ ඇත්ත වැහෙනවා. නාම රූප දෙක පැත්තේ පැදුරක් තියනවා වගේ පෙනේ මට. එතකොට මේ ප්‍රඥප්තිය මේ නිරුක්තිය මේ සම්මතය මම භාවිතා කරනවා මම ඒක පරිහරණය කරන්න ගියොත් මේ විඥානයේ අත්දැකීමෙන් නාම රූප දෙක පැත්තට මම ගියොත් ඒ කියන්නේ පැදුර කියන අදහසින් රූපෙ දිහා බැලුවොත් ඇහැ පැත්තට ආපහු ගියොත් මට පැදුරක් හම්බ වෙයි පැදුරක් පෙනේ දැන් එතකොට දැන් බලන්න මෙතන කාරණා දෙකක් තිබුණා ඇහත් රූපයක් දෙක නිසා පැදුර කියන අදහසක් මං ගාව ආවා ඇහත් රූපයක් දෙක නැති වෙනකොටම පැදුර නැති වෙනවා ඒ විදිහට වාසය කළොත් මහණෙනි නුඹලට ඇහැ පැත්තේ රූපේ පැත්තේ උපාදාන වෙන්නේ ඒ හින්දා මේ ස්කන්ධයන්ගේ උදේවැය නෝනින් වාසය කරපල්ලා කියන උපදේශය මං ගාව තිබුණේ නැත්තම් මම මොකද කරන්නේ ඒ දැනුම ආපු ගාම දැනුමෙන් ඇහැ පැත්තට රූපේ පැත්තට යනවා මං ඇහැට පෙනෙන රූපය විඥානීය අත්දැකීමෙන් බලනවා නාම රූප දෙක නිසා මංගාව තියෙන විඥානය තමයි පැදුර කියන දැනගැනිල්ල අර කෙනා මැට් කියලා දැනගන්නකම අරය පායි කියලා දැනගන්නකම ඊට පස්සේ විඥාණයෙන් ඒ දිහා බලන්න ගියොත් විඥාණයෙන් නාම රූප දෙක පැත්තට ගියොත් නාම රූප දෙක නිසා හටගත්ත විඥාණය ආපහු නාම රූප දෙකට ප්‍රත්‍ය වුණා ඒ කියන්නේ පැදුර කියන දැනගෙන läති වුණාම මම ආපහු පැදුර කියලා බැලුවොත් අර රූපේ පැදුර වෙයි ඇහැ පැදුර දකින්න ඇහැ වෙයි වේදනාව පැදුර දකිනකොට එන වේදනාව වෙයි හැඩේ පැදුරේ හැඩේ වෙයි පැදුර ගැන හිතනකම වෙයි මෙතන තියෙන දේ තමයි ඇත්තටම පවතින නාම රූප දෙකේ ඇත්ත වැහෙනවා ප්‍රඥප්තිය කියන එක ඇත්ත වෙනවා දැන් මට මේක ප්‍රඥප්තියක් නෙමෙයි සම්මතයක් නෙමෙයි තියෙන එකක් වෙනවා ඇයි කන බොන ආහාරයෙන් හැදුණු ඇත්තටම රූපේ නිසා හටගත්ත සිතුවිල්ලක් තමයි ප්‍රඥප්තිය කියන එක ප්‍රඥප්තියේ අනිත්‍ය බලා ගන්නට හටගත්ත දේ නැති වෙනවා කියන බලා ගන්නට උදේවැය බලා ගන්නට දක්ෂ නැහැ ඉගෙන ගත්තේ නැති හින්දා විඥානීය අත්දැකීම දැනගත්ත දේන් රූපේ දිහා බලනකොට රූපේ මට පේන්නේ පැදුර වගේ එතකොට මට ඒක බොරුවක් වෙන්නේ ඇයි බොරු කියන්නේ මේ බලන්න මේ අල්ලන්න පුළුවන් කියලා අල්ලලත් පෙන්වන්න පුළුවන් මට ඔක මං කෙටියෙන් මතක් කළොත් වෙලාව බොහෝම ටිකයි තියෙන්නේ එහෙනම් මම කෙටියෙන් මතක් කළොත් දුරකථනයක් ගත්තාම දුරකථනයක ඉන්කමින් සහ අවුට්ගෝයින් කියලා දෙකක් තියෙනවා. පිටතේ ඉඳන් පණිවිඩ ඇතුළට එන එකට කියනවා ඉන්කමින්. අපි පිට කාට හරි ඇමුතුම් ගන්නවා අවුට්ගෝයින්. එතකොට ඒ වගේ මෙතෙන්දි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇහත් රූපයක් දෙක නිසා නාම ධර්ම ඒ කියන්නේ රූපයක් පෙනෙනවා සද්දයක් ඇහෙනවා. අර අපි තුන්දෙනාටම පෙනෙන වස්තුව පොදුයි වගේ. ඊට පස්සේ නාම රූප පත්‍ය විඥානං මම පැදුර කියලා අනිත් කෙනා පායි කියලා අනිත් කෙනා මැට් කියලා දැනගත්තා වගේ නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනවා කියලා බාහිර රූපයක් හෝ ශබ්දයක් හෝ ඇස් ඉදිරි පිටට ආවහම ඒ නිසා තමන් තුල ප්‍රඥප්තියක් උපදින එක සම්මතයක් සිහි කරගන්න එක විඥානීය අත්දැකීමක් ඇති වෙන එක නිරුක්තියක් හටගන්න එක අදිවචන සම්පස්සයක් හටගන්න එක ධර්මතාවයක්. ඔන්න ඉන්කමින් වගේ බාහිර ඇහත් රූපයක් දෙක නිසා තමන් තුල දැනුමක් ආවා. කනට ශබ්දයක් ගැටෙනකොටම බල්ලෙක් බුරනවා කපුටෙක් කෑ ගහනවා වාහන සද්දයක් කියලා තමන් තුල සද්දයක් ඇති වුණා කනත් ශබ්දයක් නැති වුණා ශබ්දේ නැති වෙනවා. ඔන්න ඔය විදිහට තමන් තුල දකින අහන දේවල් ආරම්භය දැනගැනිලි ඇති වෙනවා දකින අහන දේ නැති වෙනකොට ඒ දැනගැනිලි නැති වෙනවා කියන එකට හොඳ සිහියක් හුරු පුරුදු කරන්න කියලා පෙන්නන ඔච්චරමයි කරන්න ඕනේ.
දුක පිරිසෙන් දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කළා ඔක්කොම ටික කළා දෙනවා. මේ තණ්හා උපාදාන කියලා තණ්හා තෘෂ්ණා නැමැති හුලක් තියෙනවනම් මොන විදිහටවත් ගලවන්න බැරි ඔක්කොම ගැලවිලා යනවා. ඉන්කමින් එක විතරයි. අවුට් ගෝයින් වහලා. මම ඒක මතක් කරන්න. ඒ කියන්නේ පෙනෙන රූපයේ ඇහෙන ශබ්දය නිසා Taman තුල ලස්සන මලක්, රෝස මලක්, පිච්ච මලක්, ගෑනු ළමෙක්, පිරිමි ළමෙක්, වයසක කෙනෙක්, බිත්තියක්, ගහක්, කුලක් කියලා Taman ගාව දැනගැනිලි ඇති වෙනවා. ඇති වෙන දැනගැනිල්ල ඇහත් රූපයක් දෙක නැති වෙනකොට, නාම රූප දෙක නැති වෙනකොට Taman තුලම නැති වෙලා යනවා කියන එකට 100න් ඉන්න කියන එක තමයි මේ උද්‍යව ඥානයේ අර්ථය. ඊගාවට ඕක දන්නේ නැති පෘථග්ජනයා මොකද කරන්නේ? අවුට් ගෝයින් වගේ තමයි ඒ දැනගැනිල්ල භාවිතා කරලා එළියට යනවා. අපි Tamanට ආපු අත්දැකීමෙන් ඇහත් රූපයක් දෙක නිසා පැදුර කියන දැනගැනිල්ලක් ඇති වෙනවා. ඇහැ රූපේ නැති වුණාට පැදුර කියලා දැනගැනිල්ල නැති වෙනවා කියන තැනට 100න් ඉන්නේ. ඒක 100න් නොසිටියොත් වෙන හානිය ආදීනව මහා මෙරක් තරම් කියලා දන්නේ. එයා මොකද කරන්නේ? පැදුර කියන අත්දැකීමෙන් අර රූපේ දිහා බලනවා. ආපහු යනවා පැදුර පැත්තට. මේ රූපේ පැත්තට. මිනිසයා කියන දැනගත්තාම මිනිසයා කියන අත්දැකීමෙන් රූපේ දිහා බලනවා. ළමයා කියන අත්දැකීමෙන්, ගහකොළ කියන අත්දැකීමෙන් රූපේ දිහා බලනවා. එතකොට ඇහත් රූපයක් දෙක නිසා යම් ආකාරයේ දැනගැනිල්ලක් Taman ගාව ඇති වුණොත් අන්තිමට අපි නතර වෙලා ඇති මම දැනගන්න හැම දෙයක්ම තියෙන දේවල් වෙලා ඇති අපිට. තියෙන දේවලුයි දැනගත්තේ කියන තැනකටයි අන්තිමට අපිපත් වෙලා තියෙන්නේ. නමුත් නාම රූප නිසා විඥානය ඇති වෙලා දැනගැනිලි ඇති වෙන නාම රූප දෙක නැති වෙනකොට දැනගැනිලි නැති වෙනවා කියන තැනක 100න් හිටියොත් බාහිර රූප ශබ්ද කියන පැත්තේ එකම නිමිත්තක්වත් හිටියද කියලා බලන්න. අනිමිත්ත බව, ශුන්්‍යත බව, අපනහිත බව තේරෙයි. මම කතා කරන ටික හරීම වටිනවා වගේ පොඩ්ඩක් ගැඹුරුයි. පොඩ්ඩක් මට මේ අවස්ථාවේදී මේ ඔක්කොම එකවර කියලා දෙන්න වෙලාවක් නැති. නමුත් නොතේරුණත් අර ස්වාමීන් වහන්සේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් මේ ජීවිතේම සියලු දුකේ නිර්වශේෂ නිරෝධයෙන් නිවිල සැනසීලා ඉන්න පුළුවන් දර්ශනයක් තියෙනවා කියන තැනකින් ධර්මදේශනාවක් කළා. ස්කන්ධයන්ගේ උදේ බලන එක විතරක් කරන්ට දුක පිළිසෙන් දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරලා දෙනවා කියන ඔක්කොම තේකෙන් කරනවා කියලා කිව්වා. ඒක අපිට තේරෙන්නේ මොකද්ද ඒක කියලා තව ටිකක් හොයන්න ඕනේ කියලා පොඩ්ඩක් විමසන්න. විමසලා හොයන්න කියන කාරණාව මතක් කරනවා. මේකේ තව මට පෙන්වලා දෙන්න තියෙන උපමා උපමී එක පැතිකඩවල් ගොඩක් තිබුණත් මට කියන්න කාරණා මදි. කෙටියෙන් ගත්තාම ඉන්කමින් වගේ තමයි ඇහත් රූපයක් කන ශබ්දයක් නිසා Taman තුල ප්‍රඥාප්ති වශයෙන් දැනගැනිලි උපදිනවා. නාම රූපච්ඡ විඥානං. නාම රූප නිරෝධෝ විඥාන නිරෝධා. ඒ ඇහත් රූපයක් දෙක කන ශබ්දයක් දෙක නැති වෙනකොට Taman ගාව දැනගන්න කම නැති වෙනවා කියලා බලන්න. එතකොට විඥානයේ අධ්‍යක්ීම බාහිරෙන් හම්බ වෙන්නේ. බාහිර වස්තු නිසා Taman තුල විඥානයේ දැනගැනිලි ඇති වෙලා දැනගැනිලි නිරුද්ධ වුණා කියන තැනකින් පෙනෙයි. පරමාර්ථය වෙනම පෙනෙයි, ප්‍රඥප්තිය වෙනම පෙනෙයි. විඥානේ යතහ භූත වශයෙන් පරමාර්ථ වශයෙන් තියෙන නාම රූප දෙක නිසා ප්‍රඥප්ති වශයෙන් පැදුර කියන අදහසක් සිහි වුණා. ඒ පරමාර්ථ වශයෙන් පවතින නාම රූප දෙක නැති වෙනකොටම ඒ පැදුර කියලා සිහි වෙච්ච ප්‍රඥප්තිය නිරුද්ධ වුණා කියලා පෙනෙයි. බැරි වෙලා හරි ප්‍රඥප්තියෙන් නාම රූප දෙක දිහා බැලුවොත් අයිසිං එකක් කේක් එකක් අයිසිං කෙරුවා වගේ පරමාර්ථ වශයෙන් තියෙන නාම රූප දෙකට ප්‍රඥප්තියෙන් බැලුවාම ප්‍රඥප්තියෙන් වැහෙනවා යථාර්ථය. එතකොට ප්‍රඥප්තිය ඇත්ත වෙනවා විඥානීය අත්දැකීම. අපි දැනගත්ත දේවල් ස්පර්ශ ආයතන හයේ තිබුණු දේවල් තියෙන දේවල් වෙලා මුළු ලෝකයක්ම වෙයි. උපාදාන වෙයි. අවසාන වශයෙන් මම මෙන්න මේ උපමාව මතක් කරන්න. අපි කියමු දැන් මම පැදුර කියලා කතා කළා. පෘථජන කෙනෙක් ඉන්නකොට එයාටත් ඇහැට රූප ගැටිලා හිත ඊට අනුගතව ඉපදිලා වස්තුව පෙනේ. පේනකොට පැදුර කියන අදහස එනවා. එයා උද්‍යව විඥානයේ නැහැ.
නාම රූප නිසා මේ වගේ දැනුමක් ඇති වෙලා නාම රූප නැති වෙනවා කියන එකට 100න් ඉන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඒ හින්දා පැදුර කියන ප්‍රඥප්තිය අසුරු කරනවා. පැදුර කියන ප්‍රඥප්තියෙන් ජීවත් වෙනවා. පැදුර කියන සම්මතය භාවිතා කරනවා. පැදුර කියන අදහසින් වස්තුව දිහා බලනවා. බලලා අර රූපේ දිහා බලාගෙන ඉන්නවා පැදුර දිහා බලාගෙන ඉන්නවා වගේ. අනේ අර පැදුර බලන්නකො ගල්හැ පන් වලින්ද කොහෙද උවිලා තියෙන්නේ? ඒක නම් ගොඩක් වටිනවා ඇති. ඒක ලංකාවේ හදපු එකක් වෙන්න ඇති. කොහෙද දන්නේ හැදුවේ කියලා තව පැදුර ගැන විස්තරත් හිතා ඉන්නවා. දැන් පැදුර දිහා බලාගෙන දැන් හොඳට උපාදානයි. ඇහැ රූපය නිසා ඇවිල්ලා ආපහු ඇහැ රූප පැත්තට ගිහිල්ලා උපගමනං උපාදානං ආපහු ගිහිල්ලා. ඔන්න දැන් එයා පැදුර ගැන හිතා ඉන්නවා. රහතන් වහන්සේ නමක් හිටියෝ මේ ඇහත් රූපයත් දෙක කන බොන ආහාරයෙන් හැදලා තියෙන්නේ මහ භූතයි උපාදාය රූපයි. ඒක උපකාරයි ස්පර්ශයට වේදනා සංඥා ඇති වෙලා වස්තුව පෙනෙනවා. ওই නාම රූප දෙක නිසා පැදුරක් කියන ප්‍රඥප්තිය පැදුරක් කියන දැනගැනීමක් මන් තුල ඇති වෙනවා. නාම රූප දෙක නැති වෙනකොට පැදුර කියන ප්‍රඥප්තිය මන් තුල නැති වෙනවා කියන එකට 100න් ඉන්නවා. උන රහතන් වහන්සේ අර නිසා තමන් තුල උපදින ප්‍රඥප්තිය දිහා බලාගෙන ඉන්නවා. අනිත් කෙනා ප්‍රඥප්තිය රූපේ පැත්තට ගිහලා රූපේ පැදුර කියලා බලාගෙන ඉන්නවා. මෙයාට පැදුර කියලා ද්‍රව්‍යයක් හම්බ වෙනවා. මෙයාට පැදුර කියලා ප්‍රඥප්තියක් විඤ්ඤාප්තියක් අධ්‍යක්ෂ මාත්‍රයක් හම්බ වෙනවා. දැන් අර රූපේ දිහා බලාගෙන අනේ මේ ස්වාමීන් වහන්සේ මේ බලන්නකො මේ පැදුර ගල්හැ වලින් හැදිලා තියෙන මේක හරි වටිනවා මේක හොරු ගත්තොත් මේ අපිට හරි දුක එයි නේද මේක අනිත්‍ය වෙනව නේද කියලා කතා කළොත් රහතන් වහන්සේ දන්නවා ওই රූපේ දකිනකොට මංගාව පැදුර කියන අදහසක් ඇති වෙනවා කියන තියෙන නුවණකින්. එතකොට ඒ රූපේ පැදුර කියන අදහසකින් නෙමෙයි හැබැයි ඒ රූපෙමයි. ඒ රූපේ දකිනකොට පැදුර කියන ප්‍රඥාප්තියකින් ඒ රූපය අසුරු කරනවා. මෙයා පැදුර දිහාම පැදුර කියන ප්‍රඥාප්තිය රූපයට ආදේශ කරලා බලනවා. රහතන් වහන්සේත් ඔව් පැදුර ඇත්තටම ගල්ලා වලින් හැදලා තියෙන ඕක වටිනවා ඕක හොරු ගන්නත් පුළුවන් ඒ ඉතින් කැඩිලා බිඳලා නැති වෙන්නත් පුළුවන් කියලා කතා කරන්න පුළුවන්. නමුත් දෙන්නගේ හැසිරීම රටාව අතිශය වෙනස්. මම කියනවනේ මේ කාරණාව තේරුම් ගන්න මෙන්න මේ ටික තමයි මට මතක් කරන්න ඕනේ මෙන්න මේ වගේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් යුක්ත වෙන්න කියලා කියන්නේ සම්මත පරමාර්ථ කියන යථාභූත ස්වභාවය සහ ප්‍රඥප්තිය වෙන් කළා දෙනවා. අපි ආයතන 6 නිසා දකින අහන දේවල් උදව් කරගෙන ආපහු ආයතන 6ට උපාදාන වශයෙන් යන එක වළක්වනවා. අපි දැක්කනේ ඇහැ උපාදාන කරන්න එපා රූපේ උපාදාන කරන්න එපා කියන එකනේ මේකෙන් අපිට උත්තරය ආවේ උපාදාන වශයෙන් නොගෙන හිටියොත් භව නිරෝධ වෙලා දුක නිරුද්ධ වෙනවා කියලානේ. ඒ හින්දා මේ උද්‍යප ඥාණයෙන් පෙන්වන්නේ ඇහැ පැත්තට රූප පැත්තට යන්න බැරි වෙන්න. බලන්න අරකෙන නාම රූප දෙක නිසා පැදුර කියන අදහස ආවහම පැදුර කියන අදහසෙන් රූප පැත්තට ගියාම ආපහු ඇහැ පැත්තට රූප පැත්තට ගිහිල්ලා උපාදාන වෙලා. එයා මොකද උද්‍යප ඥාණයෙන් නතර වෙන්න දන්නේ. අනිත් කෙනා ඇහත් රූපය දෙක නිසා පැදුර කියන අදහස ඇති වුණා ඇහත් රූපය නැති වෙන පැදුර කියන අදහස නැති වෙනවා කියන තැනින් නතර වුණේ ඇයි? එතකොට ඇහැ පැත්තට මට යන්න බෑ රූපේ පැත්තට යන්නේ නැහැ. එතකොට ඇහැ උපාදාන වෙන්නේ නැහැ රූපේ උපාදාන වෙන්නේ නැහැ. එහෙමට යමක් අහුවෙන්නේ නැහැ කියලා දන්නවා. එහෙම හිටියොත් නිරෝධය සාක්ෂාත් වෙනවනේ කියලා දන්න නිසා. ඉතින් මෙන්න මේ වගේ කරුණු ටිකක් මම මතක් කළා. මෙතන තව විමසිය යුතු දැනගත යුතු කරුණු බොහෝ තියෙනවා හැමදිනාටම මතක් කරනවා. ඒ ටිකත් නුවණින් විමසලා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සද්ධර්ම ශ්‍රවණේ සද්ධර්මයේ තියෙන වටපිටාවක් ලැබුණු මොහොතේදී ඒ බව අතහැර ගන්න එපා ඒක හිස් කර ගන්න එපා මේ දුක්සහගත සසරට වැටුණු දවසට ඔබව බේර ගන්න අපිව බේර ගන්න වෙන කෙනෙක් ඉන්නේ නැහැ කියන කාරණාව මතක් කළා තමන්ගේ ජීවිතයට පිහිටක් පිළිසරණ කරගන්න කියන කාරණාව සත්පුරුෂ භාවයෙන් අද දවසේ මතක් කරනවා මේ සද්ධර්මයේ වටපිටාව ලැබුණු මොහොත අත්හැර ගන්න එපා කියන කාරණාවත් මතක් කරනවා. ඉතින් අද මේ දේශනාව මේ පින්වත් සීලූම දෙනාට මේ ජීවිතයේදීම උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට පහනක් නිවිලා යනවා වගේ නිවෙන්නට හේතු උපනිශ්‍රියම වේවා කියලා මේ දේශනාව මම අවසන් කරනවා. හොඳයි. කල්පනා කරගන්න මේ දේශනාව තුළින් ජනිත වෙච්ච මේ සීලූම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් ඒ වගේම ඇමරිකාවේ තියෙන විහාරස්ථාන සේනාසනවල අධිග්‍රහිතූත් මේ ලංකාවේ අරණ්‍ය සේනාසන විහාරස්ථානට අධිග්‍රහිතූත් ශාසන මාම ක්‍රිෂ්ඨකාරක සියලුම දෙවියන්
මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යංග දිවසුර වඩා වර්ධනය කරගෙන දිව්‍යත් පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දම්පරං. අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු ගාතාව කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ දේශනාව සිද්ධ කරන්ට අපේ ඒ තාරක මහත්මයාට නොඑක ආකාරයෙන් උපදෙස් දෙමින් අනුශාසනා කරමින් ඒ කටයුතු කරන කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම ලංකාවේ ඉන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාත් බොහෝම මෙත් සිතින් මේ මොහොතේදී මතක් කරනවා. මේ සියලුම කුසල් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි අනුමෝදන් කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය ලැබිලා තව දුරටත් කරන්න කියන ශාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාත් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට හේතු උපනිශ්‍රේම වේවා කියලා මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. සංවිධාන කටයුතු දායකත්වයේ සැපුවේ සීල දිනාටත් මේ ධර්ම ශ්‍රවණය සිදු කළා මේ ශ්‍රවණය කළා වූ පින්වත් සීලූම දිනාටත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් මේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සාර්ථක වේවා සමෘද්ධ වේවා. ඒ වගේම මේ සෑම දිනකටත් උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සීල කුසල් උතුම් නිවන් පිණිස සෑම දිනකටම පාරමිතාවක් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.